එක දාන්නම් සම්බන්ධ වෙන්න සිග්නල් එහෙම යනවා නම් මම report එක ආයෙ දාන්නම් හරි වීඩියෝ එකක් දාන්න බය වෙන්න එපා හරි බලමු එහෙනම් පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ හරි අභ්‍යාස 1.1 අභ්‍යාස එක ටිකක් එක අභ්‍යාස හරි පහත සඳහන් දෙය අතරින් වෘත්තාකාර හැඩය දැකිය හැකි වස්තු තෝරන්න තෝරා ලියන්න හරි වෘත්තාකාර හැඩය තියෙනවා වෘත්තාකාර හැඩය තියෙන වස්තු හැඩය විතරයි දුන්නේ හැඩය මේ හැඩය වෘත්තාකාර වස්තු නෙවෙයි හරි වෘත්තාකාර හැඩය තියෙන වස්තු හරි ගණිත පෙළ පොත පුතේ වෘත්තාකාර හැඩයක් නෙවෙයිනේ ඍජුකෝණාශ්‍ර හැඩ තියෙන්නේ රබාන තියෙනවානේ රබානේ තියෙන වෘත්තාකාර හැඩයක් රබානේ තියෙනවා පුතේ එතකොට රබාන හරි රබාන ඊළඟට තියෙනවා ක්‍රිකට් පිත්තේ වෘත්තාකාර හැඩයක් තියෙනවද වෘත්තාකාර හැඩය තියෙනවනේ පුතේ තියෙනවා කොතනද තියෙන්නේ මිටේ තියෙනවනේ මිටේ උඩම කෑල්ලේ මිටේ උඩම කෑල්ලේ තියෙන වෘත්තාකාර හැඩයක් නේද පුතේ මෙතන තියෙනවා එතකොට ක්‍රිකට් පිත්තක් හරි ක්‍රිකට් පිත්ත හරි කොහෙද තියෙන්නේ තියෙන්නේ පුතේ අර මිටේ තියෙන පොඩි මිටේ උඩම කෑල්ල රවුන්ඩ් නේ හරි උඩින් බලද්දි හරි පෙනේරේ හරි පුතේ පෙනේරේ තියෙනවානේ පෙනේරේ අපි කතා කරන්නේ පෙනේරේ තියෙනවනේ එහෙම මේ තියෙන වෘත්තාකාර හැටි හරි පෙනේරේ ඒකල කුල්ලේ තියෙනවද පුතේ කුල්ලේ නම් නෑනේ කුල්ල වෘත්තාකාර හැඩයක් ගන්න නෑ වාහනයක සුක්කානම හරි වාහනයක සුක්කානම හරි වාහනයක සුක්කානමත් හරි වාහනයක සුක්කාන වෘත්තයක් කියන්නේ මොකද්ද පුතේ වෘත්තයක් කියන්නේ රවුමක් ද රවුමක් වුණාට මෙතන ඉඳන් මෙතන මොකද්ද කියන්නේ කේන්ද්‍රය කියලා කියනවා කේන්ද්‍රයේ ඉඳන් මෙන්න මේකට කියනවා මොකද්ද පරිධිය පරිධියට තියෙන දුරවල් හැමතැනම මොකද වෙන්නේ සමානයි මේක 2 සෙන්ටිමීටර නම් මේකත් 2 සෙන්ටිමීටර 2 සෙන්ටිමීටර මේ වගේ එකක් තිබ්බොත් ඔහොම ඇන්දොත් නම් වෘත්තයක් නෙවෙයි මේ මෙතනට තියෙන දුර අඩුයි මෙතනට තියෙන දුර වැඩි එතකොට වෘත්තයක් වෙන්නේ නැහැ නේ එහෙනම් වෘත්තයක් නම් හරියට තියෙනවල නෙවෙයි රවුම හරියට තියෙනවා කියන්නේ කේන්ද්‍රයේ ඉඳන් හරි පරිධියට මේ තියෙන පරිධියට ඇති දුර හැමතැනම සමානයි හැමතැනම සමානයි එතකොට වාහනයක සුක්කානමේ හැමතැනම සමානයි නේ පුතේ හරි රෝදයක රෝදේ වාහනයක රෝදයක් හරි නේ පුතේ හරි රවුම් වෘත්තයක් තමයි කියන්නේ වාහනයක රෝදයක් හරි ආයේ තේ හැන්ද නම් වෘත්තාකාර නෙවෙයි නේ පුතේ තේ හැන්ද වෘත්තාකාර නෑ නේ පොඩ්ඩක් මේ මෙහෙම වෙලා තියෙන්නේ පොඩ්ඩක් දිගට වෙලා නේ තියෙන්නේ එතකොට මෙතන ඉඳන් මෙතනට දුර අඩුයි මෙතන ඉඳන් මෙතනට දුර වැඩි තේ හැන්ද ඔහොමනේ තියෙන්නේ හරි එතකොට තේ හැන්ද එන්නේ නැහැ පුතේ තේ හැන්ද එන්නේ නැහැ වෘත්තාකාර හැඩය කියන්නේ හරියට වෘත්තයක් තියෙන්න ඕනේ හරියට බලන්න හැමතැනම මැද ලක්ෂයක් ලකුණු කරනවා තේ හැන්ද අරගෙන තේ හැන්ද ගත්තා තේ හැන්ද මැදින් ලක්ෂයක් තියලා බලනවා අප්පඩු මේ මෙතනට දුර වැඩි මෙතනට දුර අඩුයි නේ එහෙනම් තේ හැන්ද වෘත්තයක් නෙවෙයි වෘත්තාකාර හැඩයක් නෑ තේ හැන්ද හරි කලය තියෙනවානේ කලයේ පුතේ කට වෘත්තාකාර හැඩයක් නේ කලේ කට හරි ඒතකොට කලයක් හරි පුතේ කලය හරි ඔය ටික හරිනම් හරි දාගන්න පුතේ ඔය ටික හරිනම් හරි දාගන්න එතකොට 1.1 අභ්‍යාස උත්තර ටික තමයි රබාන ක්‍රිකට් පිත්ත පෙනේරය වාහනයක සුක්කානම වාහනයක රෝදය කලය පුතේ හරි ඔය ටික තමයි උත්තර ටික කී අභ්‍යාසද වෘත්ත පාඩමේ 1.1 අභ්‍යාසය මම දැන් කරන්න කියලා තියෙන්නේ කරපු නැති කට්ටියට දඬුවම් දෙන්න විදිහකුත් නැහැ නේ ඉස්කෝලේ හිටියනම් දඬුවම් දෙනවා මම ඉස්කෝලේ නෙවෙයි පන්තිනේ නේ හරි
වැඩ කරන්න ඕනේ දරුවෝ. හරි වැඩ කරොත් තමයි ගණන් හැදුවොත් තමයි අපිට පුළුවන් වෙන්නේ. නැත්තම් බෑ. නැත්තම් පුළුවන් වෙන්නේ නැහැ. හරි. දාගන්න. හරි වැරදි දාගෙන අඩුපාඩුවක් තියෙනවා නම් ලියා ගන්න. අඩුපාඩුවක් තියෙනවා නම් ලියා ගන්න ඉස්සරට විනාඩියක් දෙන්නම්. විනාඩියක්. හරි 6යි 9යි 6යි 10 වෙනකන් දෙනවා වෙලාව. හරි. සබාන එනවා. ක්‍රිකට් පිච් එනවා. ක්‍රිකට් පිච් පුතේ මතක තියාගන්න ක්‍රිකට් පිට වෘත්තාකාර හැඩයක් ගන්න. පිට මොකද්ද? මිටේ. ඕකේ අහලා තියෙන ප්‍රශ්නේ හොඳට බලන්න. සිංහල තමයි පුතේ පුළුවන් වෙන්නේ. ප්‍රශ්නේ හොඳට බලන්න. ප්‍රශ්නේ තියෙන්නේ වෘත්තාකාර හැඩේ දැකිය හැකිනේ. පහත සඳහන් දයාදිනේ වෘත්තාකාර හැඩේ දැකිය හැකි වස්තු තෝරන්න. වස්තුවක් තියෙනවා. අන්න ඒ වස්තුවේ කොහේ හරි වෘත්තාකාර හැඩයක් තියෙනවා නම් ලියන්න කියලා තියෙනවා. වෘත්තාකාර හැඩයක් තියෙනවනේ. සමානේ කොහොමද තියෙන්නේ? ටිකට් පිටේ අර මේ මිටේ තමයි තියෙන්නේ. ඒ උඩම කෑල්ල තමයි තියෙන්නේ. පෙනේරයක් හරි. වාහනයක සුත්තාන මේක නම් දැකලා තියෙනවනේ. වාහනයක රෝදයක් හරි වුණේ. හරි. කලේ කට වෘත්තාකාර හැඩයක් තමයි පුතේ ගන්න. හරි. හරි නම් හරි දාගන්න. හරි. ඊට පස්සේ 1.2 අභ්‍යාස. හරි වැරදි දාගන්න පුතේ 1.2 අභ්‍යාස. අභ්‍යාස 1.2 අභ්‍යාස. අහලා තියෙනවා පහත දැක්වෙන ද්‍රව්‍ය කට්ටලය. හරි? පහත ද්‍රව්‍ය ටිකක් දීලා තියෙනවා. ඔයාලට ද්‍රව්‍ය ටිකක් දීලා තියෙනවා. හරි? පොත පෙරලා ගන්න පුතේ. අත්ති පොත පෙරලා ගන්න. හරි? පහත දැක්වෙන ද්‍රව්‍ය කට්ටලේ පිටු අංක 4. පහත දැක්වෙන ද්‍රව්‍ය කට්ටලයෙන් වෘත ඇඳීමට භාවිතා කළ හැකි ද්‍රව්‍ය තෝරා ඒවායේ අංක ලියන්න. අංක තමයි ලියන්න තියෙන්නේ. අංක ලියන්න තියෙන්නේ. අංක ලියන්න දන්නවනේ. හරි? පින්තූර අඳින්නවත් මොනවත් කියලා නැහැ. අංක ටික ලියන්න තමයි තියෙන්නේ. හරි? ඉස්සල්ලාම තියෙනවා පුතේ පෙට්ටියක් තියෙනවා. මේ වගේ පෙට්ටියක්. පෙට්ටියක් තියෙනවා. බලන්න ඔයගොල්ලෝ පෙට්ටියක් විද්‍යාවට කරානේ සිදුරු දෙකක් අතර මතකද? හරි. කරා වගේ මතක. පෙට්ටියක් තියෙනවා. හරි? ඔන්න ඔය පෙට්ටිය වෘත්තාකාර හැඩය මොකද්ද? වෘත ඇඳීමට. ඕක වෘත අඳින්න භාවිතා කරන්න පුළුවන් මේක. බෑ නේ පුතේ. මේකට කියනවා මොකද්ද? මේක ඇවිල්ලා හරි හතරස් පෙට්ටියක් නම් හරි හතරස් හැම පැත්තම සමාන නම් ඒකට කියනවා ඝනකය කියලා පුතේ. ඝනකය. හරි? ඒතකොට ටිකක් දිගයි නම් ඔය පෙට්ටියට කියනවා ඝනකාභය කියලා පුතේ. ඒක මතක තියාගන්න. ඝනකාභය. හරි? මොකද්ද? හරි හතරස් නම් හැම පැත්තම හරි හතරස් නම් සමානයි නම් පැති හතරම ඒකට කියනවා ඝනකය කියලා. ටිකක් දිගයි වගේ නම් ඒකට කියනවා ඝනකාභය කියලා. ඒක ඔයාලගේ කවපට පෙට්ටියෙම ඝනකාභය පුතේ. හරි? ඝනකාභය. හරි. ඒක මම නිකන් අමතර විදිහට කිව්වේ. හරි පුතේ. එතකොට ඒකෙන් මේ වෘත්තයක් අඳින්න පුළුවන්ද? බෑ. වෘත්තයක් අඳින්න බෑ. එතකොට එක එන්නේ නෑ පුතේ. එක එන්නේ නෑ. දෙවැනි එකේ තියෙනවා වතුර බෝතලයක්. වතුර බෝතලේ යට කට තියෙනවා නේ පුතේ. යට කටෙන් පුළුවන් නේ අඳ ගන්න. හරි? මෙහෙම තියලා මෙතෙන් පැන්සලකින් අඳිනවා. හරි? පැන්සලකින් අඳිනවා. හරි? එතකොට දෙවෙනි එක හරි. එතකොට ඕන් අංක 2 දැම්මම. හරි? අංක 2 එනවා. අංක 2 එනවා. හරි? අංක 2 එනවා. ඊට පස්සේ තියෙනවා නට් එකක් තියෙනවා පුතේ නට් එකක්. හරි? නට් එක බෝල්ට් ඇණයක් තියෙනවා. බෝල්ට් ඇණය නෙවෙයි නට් එකක් තියෙනවා. මෙහෙම තියෙන්නේ. කොහොම මන් තිබ්බ එක බෝඩ් එකේ තිබ්බා කොහොමද තියෙන්නේ? වෘතයක් අදින්න පුළුවන් නේ පුතේ. මේ මෙතනින් ඔහොම මන්දන් කියන වෘතයක් එනවා. පොඩි වෘතයක් ඇඳ ගන්න පුළුවන්. මේ ගන්න වෘතයක් ඒ තියෙන බෝඩ් නට් එකනේ. හරි? ඇනේ දාන කරන මෙතනට අදින්න පුළුවන් පුතේ. එහෙනම් තුන්වෙනි එකත් හරි. එහෙනම් තුනක් එනවා. හරි? තුන්වෙනි එකත් හරි. ඊට පස්සේ තියෙනවා ඊට පස්සේ එකක් හරි නේ පුතේ. හරි? කැප් එකක් වගේ එකක් තියෙනවා. හරි? ඒකත් හරි. ඒකෙනුත් පුළුවන් නේ පුතේ. ඒකත් හරි ඒකේ තියෙනවනේ යට. හරි? මේ තියෙන්නේ යට. ඒක තිබ්බා කොලේක. මෙහෙම තිබ්බා උඩින් ඇඳ පුතේ. ඒකත් හරි. එහෙනම් හතරවෙනි එකත් හරි. හතරවෙනි එකත් හරි. ඊට පස්සේ තියෙනවා ඉරේසරයක් තියෙනවා. ඉරේසරේ මොකද්ද පුතේ? ඉරේසරේ මොකද්ද?
ඉරේසරයක් තියෙනවා. හොනේ තියෙනවා. ඉරේසරයක් තියෙනවා. ඒක පුතේ ඒකෙන් නම් බෑනේ. කොටුවක් නම් ඇඳ ගන්න පුළුවන්. කොටුවක් නම් ත්‍රිකෝණාශ්‍රයක් ඇඳ ගන්න පුළුවන්. ත්‍රිකෝණාශ්‍රයක් ඇඳ ගන්න පුළුවන්. හරි ත්‍රිකෝණාශ්‍රයක් ඇඳ ගන්න පුළුවන්. මේක මොකද්ද පුතේ? දැන් දිග වගේ දිගයි නේ ඒක. ටිකක් පෙට්ටියක් වගේනේ පොඩි පෙට්ටියක් වගේනේ දිග. මේකත් ඝන කාභයක් පුතේ. ඝන කාභය. අඳින්න පුළුවන් මොකද්ද ඒක තියලා? ඒක තියලා අඳින්න පුළුවන් ත්‍රිකෝණාශ්‍රයක්. ත්‍රිකෝණාශ්‍රයක් තමයි අඳ ගන්න පුළුවන්. එහෙනම් ඒක එන්නේ නැහැ. ඒක එන්නේ නැහැ. පහ එන්නේ නැහැ. හරි? ඊළඟ එකේ තියෙනවා රබානක් නේ බෙරයක් තියෙනවා. බෙරයක් නෙමෙයි මොකක්ද අර ඔයාලගේ උදේ රැස්වීමට එහෙම ගහන්නේ පුතේ ගහනවනේ. ඔයාලා දැකලා නැහැ තාම. හරි? ඒකක් තියෙන්නේ. හරි? ඒකත් එනවා නේ වෘත්ත හැඩයක් තියෙන්නේ. හරි? 6 වෙනි එකක් තියෙනවා. 6 වෙනි එකක් තියෙනවා. වාද්‍ය භාණ්ඩයක් තියෙන පුතේ. හරි? ඒකත් එනවා. ඊළඟට 7 වෙනි එක බලන්න පුතේ මේ වගේ එකක් තියෙනවා. 7 වෙනි එකේ තියෙන මේ වගේ. මේ වගේ එකක් තියෙනවා. හරි? ඕක තියලා පුළුවන් අඳ ගන්න. ඕක තියලා අඳ ගන්න පුළුවන් ත්‍රිකෝණයක් නේ පුතේ. ත්‍රිකෝණයක් නම් අඳින්න පුළුවන්. ත්‍රිකෝණය අඳ ගන්න පුළුවන් ආයේ මේ සමචතුරස්‍රය ත්‍රිකෝණාශ්‍රයක් අඳ ගන්නත් පුළුවන්. ත්‍රිකෝණාශ්‍රය. හරි? මේක තියලා අඳින්න පුළුවන්. මේක මේ පැත්තට තිබ්බොත් මේ තියෙන මේකට කියනවා ත්‍රිකෝණාශ්‍රය කියලා. මේ වගේ එකට කියනවා පුතේ ත්‍රිකෝණාශ්‍රය කියලා. ටිකක් දිගයි නා. හරි හතරස් නම් ඒකට කියනවා සමචතුරාශ්‍රය. මෙහෙමනම් තියෙන්නේ ත්‍රිකෝණය. හරි? ත්‍රිකෝණයක් අඳ ගන්න පුළුවන් මේ. ත්‍රිකෝණයක් අඳ ගන්නත් පුළුවන් ඒකේ. ත්‍රිකෝණාශ්‍රයක් අඳ ගන්නත් පුළුවන් පුතේ. ත්‍රිකෝණාශ්‍රයක් අඳ ගන්නත් පුළුවන්. දිගයි වගේ මට පේන්නේ. සමචතුරාශ්‍රයක් ගන්න බලන්න. හරි. දිගට තිබ්බොත් පුළුවන් ත්‍රිකෝණාශ්‍රයක් අඳ ගන්න. හරි කොටුවක් නම් සමචතුරාශ්‍රයක් අඳ ගන්න පුළුවන්. හරි? දෙන්නේ නැති. හරි? එතකොට ඒකත් එන්නේ නැහැ පුතේ. 6 එන්නේත් නැහැ. එහෙනම් උත්තර ටික තමයි 2 එනවා. හරි? 3 එනවා. 4 එනවා. ආයෙ එනවා 6 පුතේ 6. හරි? ඒව දන්නවද ඔයාලා? 2 ලියන්නේ මේ වගේ මෙහෙම. ඉතින් ඉරිකැලි 2යි. 3 මෙහෙම. හරි? 4 මේ 4. 5ට එකක් අඩුයි කියනකොට 5 එක මේ පැත්තෙන් දාන්නේ 5ට එකක් අඩුයි 4. මේක 5 පුතේ. 4 5. 5ට එකක් වැඩි නම් 5යි 1යි 6යි. හරි? 5යි 2යි 7යි. 5යි 3යි 8යි. ඔහොම තමයි යන්නේ පුතේ. හරි? ඔය ටික ඇති දැනට. හරි? එතකොට 2 හරි 3 හරි 4 හරි 6 හරි පුතේ. හරි කට්ටිය. හරි දාගන්න. මේ හදාගන්න විනාඩියක් දෙන්නම්. 6යි 17යි 6යි 18 වෙනකම් මං වෙලාව දෙනවා. 6යි 18 වෙනකම්. ටක්කල් හදාගන්න. හරිනම් හරි දාගන්න. හරිනම් හරි දාගන්න. වැරද්දක් තියෙනවා නම් හදාගන්න පුතේ. හරි? වැරද්දක් තියෙනවා නම් හදාගන්න. පළවෙනි ප්‍රශ්නේ 1.2 අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නේ කරේම. 6යි 18 වෙනකම් දෙනවා. විනාඩියක් දෙන්න. මන්ට හදාගන්න. 2 3 4 6 තමයි උත්තර ටික. සිංහලෙන් බලන්න හොඳට ප්‍රශ්නේ කියවන අංක තමයි දාන්න කියලා තියෙන පුතේ. අංක ඒවට අදාළ අංක. හරි පුතේ. වෙලාව හරි. දෙවෙනි ප්‍රශ්නේ. හරි. 1.2 අභ්‍යාසයේ දෙවෙනි ප්‍රශ්නේ බලන්න. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා පුතේ. පහත දැක්වෙන රූප අතුරින් වෘත්ත තෝරා ඒවායේ අංක ලියන්න. වෘත්ත තෝරන්න. හරි පුතේ. වෘත්ත තෝරන්න තමයි දැන් තියෙන්නේ. වෘත්තයක් තෝරන්න කලින් වෘත්තයක් කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න eBay. වෘත්තයක් නම් මෙහෙම තියෙන්න ඕනේ. හැබැයි ඕකත් වෘත්තයක් නෙවෙයි නේද? හරි නෑනේ මේ. පුතේ මේ පොඩ්ඩක් පොඩි එකක් වෘත්තයක් නෙවෙයි. හරි. වෘත්තය හරියට අඳින්න නම් මොකක් හරි වෘත්ත හැඩදී එකක් තියලා අඳින්න ඕනේ. නැත්නම් කවකට්ට භාවිතයෙන් නිර්මාණය කරන්න ඕනේ. මතකයි නිර්මාණය කරා. මැද තියෙනවා කේන්ද්‍රය. මධ්‍ය ලක්ෂ්‍ය කියලා කියනවානේ. එතන ඉඳන් පරිධියට යා කරන රේඛාව අරය කියලා කියනවා. අරේවල් හුඟක් තියෙනවා කියලා කියනවා. හරි. අන්න ඒ අරේවල් වල දිග ඔක්කොම සමාන වෙන්න ඕනේ. මේක 2යි නම් මේකත් 2යි. මේකත් 2යි. මේකත් 2යි. මේකත් 2යි. මේකත් 2යි. මේක 4ක් වුණොත් 4යි නම් 4යි 4යි 4යි. හැම අරයක්ම සමාන වෙන්න ඕනේ. හරි. අරේවල් හුඟක් අඳින්න පුළුවන්. හැබැයි හැම එකම සමාන වෙන්න ඕනේ. එහෙනම් හරි රවුමක් වෙන්න ඕනේ. හරියට තියෙන්න ඕනේ රවුම. හරි. හරියට රවුම තියෙන්න ඕනේ. දැන් තෝරමු බලන්න අපි. හරි. පහත දැක්වෙන රූප අතරින් වෘත්ත තෝරා ඒවායේ අංක ලියන්න. ඒකේ අංක තමයි පුතේ ලියන්න තියෙන්නේ. හරි.
පළවෙනි එක නම් වැරදි නේ. එහෙම තියෙන්නේ. මෙතන හිතක් තියලා බලන්න මේ මෙතන දුර අඩුයි මෙතන දුර වැඩි. ඒක නම් වැරදි. දෙවෙනි එක කොහොමවත් වැරදි. ඒකේ අර මල් දාලා තියෙනවානේ. තුන්වෙනි එක නම් හරි පුතේ. තුන්වෙනි එක බලන්න. තුන්වෙනි එක හරි රවුමක් තියෙනවා. තුන්වෙනි එක හරි. 1 2 3 හරි. ඊළඟට තියෙනවා 4. 4 වෘත්තේ කෑලි නම් තියෙනවා නේ පුතේ. මේ මෙහෙම වෘත්තේ කෑල්ල. මේක නෑ. වෘත්තාකාරයිද? නෑ. වෘත්ත තෝරන්න තියෙනවා. හරි. පහත දැක්කන රූප අතරින් වෘත්ත තෝරා. හරි. වෘත්ත විතරයි තෝරන්නේ. මේක වෘත්තයක් නෑ. වෘත්ත නෑ. වෘත්ත අනිවාර්යයෙන්ම මෙහෙම තියෙන්න ඕනේ. හරි. එහෙම තියෙන්න ඕනේ. ආයි මෙතන ඉඳන් මෙතනට දුර සමාන වෙන්න ඕනේ. මේවා හරි. ඒක වැරදි 3 තමයි හරි. 3 හරි 4 වැරදි 5 හරි පුතේ. 5 හරි. 5ක් හරි. හරි. අර බෝලට වඩා විශාල බෝලයක්. හරි. 6 වැරදි පුතේ. හඳමා 6 නේ හඳමා. හරි ඒක. එතන ඇදලා තියෙන්නේ භාගෙට නේ. මේ 6 වැරදි. එතකොට 7 බලන්න 7 හරි පුතේ. 7 හරි. 7 හරි. 8 හරිද පුතේ? 8 වැරදි නේ පුතේ. වෘත්තකින් භාගයක් තියෙන්නේ. වෘත්තකින් භාගයක් තියෙන්නේ. ඕම කොහොම තියෙන්නේ 8. කොහොම තමයි 8 තියෙන්නේ. නේ? කොහොම තියෙන්නේ. මේකට මොකද්ද කියන්නේ? මේකට කියන පුතේ අර්ධ වෘත්තය කියලා. අර්ධ වෘත්තයක් තමයි තියෙන්නේ. වෘත්තයක් නෙමෙයි මේක අර්ධ වෘත්තය කියලා තමයි වෘත්තකින් භාගය. වෘත්තකින් භාගය කියනවා අර්ධ වෘත්තය කියලා. හරි? එතකොට මේ ප්‍රශ්නෙට උත්තරය තමයි උත්තර ටික තමයි 3 5 7 පුතේ. 3යි 5යි 7යි. වැරදි කට්ටිය වැරදි දාගන්න, හරි කට්ටිය හරි දාගන්න. ලියලා නැති කට්ටිය ටොක්කක් කරන ලියා ගන්න ඕනේ. ටොක්කක් කරනවා ලියා ගන්න. හරි. තුන්වෙනි ප්‍රශ්නේ පුතේ. වෘත්තාකාර හැඩය ඇති හරි හොඳට බලන්න. හොඳට බලන්න දරුවනේ. වෘත්තාකාර හැඩය ඇති ද්‍රව්‍ය කිහිපයක් සපයාගෙන ප්‍රමාණයෙන් එකිනෙකට එනවා වෘත්ත කිහිපයක් අඳින්න. ඒක පුතේ තුන්වෙනි ප්‍රශ්නය ගෲප් එකට දාන්න. දැන් වෙනස් තුන්වෙනි ප්‍රශ්නේ ගෲප් එකට දාන්න. හරි. වෘත්තාකාර හැඩය ඇති වස්තු ටිකක් අඳින්න පුතේ. ඒක පුළුවන් නේ. ඒක මේ පුළුවන් නේ. හරි. ඒක කරන්න ඕනේ. ගෙදර තියෙන මොකද්ද කෝප්පේ, පීරිසිය, ඔරලෝසුව අනම්මනම් අරගෙන හරි. වෘත්තාකාර හැඩය තියෙනවා. හරි. වෘත්තාකාර හැඩයේ ද්‍රව්‍ය කිහිපයක් සපයාගෙන එකිනෙකට වෙනස් වෘත්ත කිහිපයක් අඳින්න. වෙනස් ඒවා තමයි එන්නේ පුතේ. හැම එකම එක ගන්න නෑ නේද? හරි. කෝප්පම 3ක් 4ක් ගත්තොත් එහෙම එක එක සයිස්. හරි. 4 වෙනි ප්‍රශ්නේ. හරි. මම මේක මකනවා. හරි. 4 වෙනි ප්‍රශ්නේ. 4 වෙනි ප්‍රශ්නේ. 4 වෙනි ප්‍රශ්නේ අහනවා මෙහි දැක්වෙන රූපේහි වෘත්ත ඇතුළත පිහිටීම් දක්වා ඇති අක්ෂර නම් කරන්න. ඕම් බලන්න. මෙහෙම පින්තූරයක් දීලා තියෙනවා. හරි වෘත්තයක් දීලා තියෙනවා. PAO. මෙතන තියෙනවා PAO. හරි. කළා පිට දීලා BEL. BEL. එතකොට BEL XK පුතේ කොහොමද කියන්නේ? හරි. වෘත්තයේ ඇතුළත පිහිටීම් දක්වා ඇති අක්ෂර නම් කරන්න. වෘත්තයේ ඇතුළත පිහිටීම් දක්වා ඇති අක්ෂර නම් කරන්න. හරි. වෘත්තයේ ඇතුළත කියන්නේ මේකේ ඇතුළේ. වෘත්තයේ මත කියන්නේ මේකේ. වෘත්තයෙන් පිටත කියන්නේ මේ එළියේ තියෙනවා. හරි. එහෙනම් පළවෙනි එකට උත්තරේ තමයි පුතේ වෘත්තයේ ඇතුළත පිහිටීම් දක්වා ඇති අක්ෂර නම් කරන්න. PAO පුතේ. PAO. P අකුරයි A අකුරයි O අකුරයි නේ. PAO මොකද්ද වෘත්තයේ ඇතුළේ පුතේ. හරි. වෘත්තයේ මත පිහිටීම් දක්වා ඇති අක්ෂර නම් කරන්න. වෘත්තයේ මත කියන්නේ පුතේ මත කියන්නේ මේ පරිධියේ තියෙන ඔය අහන්නේ. B තියෙනවා L තියෙනවා E තියෙනවා X තියෙනවා. කියන්නේ B තියෙනවා L තියෙනවා E තියෙනවා X තියෙනවා. හරි කට්ටිය හරි දාගන්න වැරදි කට්ටිය හදාගන්න. හරි පුතේ. තුන්වෙනි එක අහනවා වෘත්තයට පිටත පිහිටීම් දක්වා ඇති අක්ෂර නම් කරන්න. වෘත්තයට පිටත කියන්නේ වෘත්තය මත නෙවෙයි ඇතුළේ පිට. ඒ විතරයි නේ පුතේ. ඒ විතරයි. හරි.
හරි කට්ටිය හරි දාගන්න. හරි කට්ටිය හරි දාගන්න. හරි කට්ටිය හරි දාගන්න. හරි කට්ටිය හරි දාගන්න. හරි. හරි සර්. හරි. හරි පුතේ එහෙනම් මම කරනවා. මේකම අහුවා. හරි කට්ටිය හරි දාගන්න, වැරදි කට්ටිය වැරදි දාගන්න. හදලා නැති කට්ටිය ටොක්ක්ක් කරනවා හදාගන්න. හරි. ටොක්ක්ක් කරලා හදාගන්න. හරි. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා පුතේ. ඊළඟ ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5 තියෙනවා. පුවරුවකට ඉදිරියෙන් වූ ස්ථානයක. හොඳට සිංහල තමයි පුතේ පුළුවන් වෙන්න ඕනේ. සිංහල පුළුවන් නම් ගණන් පුළුවන්. හරි. පුවරුවකට ඉදිරියෙන් ඇති ස්ථානයක සිට. හරි. ඉදිරියෙන් ඇති ස්ථානයක සිට ඊතලය එල්ල කිරීමේ තරඟයකදී වෘත්තයේ මතට ඊහිස පතිත වූ විට. හරි. වෘත්තයේ මතට හොඳට අහන්න. අර වෘත්තයේ මතට ඊහිස පතිත වූ විට ලකුණු 10ක්ද? වෘත්තයේ ඇතුළට ඊහිස පතිත වූ විට ලකුණු 5ක්ද? එහෙත් වෘත්තයේ පිටතට පතිත වූ විට ලකුණු නොලැබේ. ඉහත තරඟයට සහභාගී වූ සිසුන් කණ්ඩායම එක් සිසුවා විසින් එල්ල කරන ලද ඊතලයේ හිස පතිත වූ ස්ථානයේ රූපයේ දැක්වේ. ඔය ක්‍රීඩාව දැකලා තියෙනවද? ක්‍රීඩාව අර පුතේ මෙහෙම අරගෙන එහෙම කළොත් යවන්න. කළා යවනවා. ඒකල ඉස්සරහා තියෙන රවුම් බෝඩ් එකක්. මේක බෝඩ් එක කියන්නේ මේක රවුමක් කියලා තමයි. මම මෙතන ඉඳලා යවනවා. ඒක වැදිනවා. හරි මෙහෙම ගන්නකො. බෝඩ් එකේ රවුමක් අනිත්. බෝඩ් එකේ රවුමක්. මම මෙතන ඉඳලා යවනවා පුතේ. මෙතන වැදුනා. මෙතන වැදුනේ. ගිහිල්ලා වැදුනා මෙතන. මම A කියලා දානවා නිකන්. හරි මම නිකන් A කියලා දානවා. හරි. වෙන එකනේ. දැන් මම ඊළඟට දෙවෙනි පාරත් යවනවා. හරි ගියා. මෙතන වැදුනේ පුතේ. B කියලා දානවා. හරි. තව පාරක් යවනවා. තව පාරක් යවුවා මේ වැදුනේ මෙතන පුතේ. මෙතන පුතේ. හරි. එහෙනම් A මම පළවෙනි ටයිප් එක වැදුනේ කොහෙන්ද? වෘත්තයේ ඇතුළත වෘත්තයේ ඇතුළත. ආය තුල වෘත්තයේ තුල කියන්නත් පුළුවන් නේ. වෘත්තයේ තුල. හරි. B දෙවනියට ඔබේ කොහෙද? වාරු වෘත්තයේ මත පුතේ. මත ලක්ෂයක්. මත වෘත්තයේ මත. C කියන එක වෘත්තයෙන් පිටත පුතේ. පිටත. හරි. පිටත. ඕක තමයි කියලා තියෙන්නේ. හරි. හොඳට බලන්න ආයෙ පාරක් මම කියවනවා. ඕම් බලන්න. සිංහල හොඳට අහගන්න. පුවරුවකට ඉදිරියෙන්. හරි. ස්ථානයක සිට. හරි. මම පුවරුවට මේ පුවරුව නම් මම ඉස්සරහින් ඉන්නවා. ස්ථානයක සිට පුවරුවට ඊතල එල්ල කරා. හරි. මම ඊතල එල්ල කරනවා. හරි. එල්ල කිරීමේ තරඟදී වෘත්තයේ මතට හිස පතිත උට ලකුණු 10යි. ඒ කියන්නේ වෘත්තයේ මතට කියන්නේ මේ පරිධියේ පතිත වුණොත් ඒ කට්ටියට ලකුණු 10ක් දෙනවා කියලා නේ කියන්නේ. වෘත්තයේ මතට ලකුණු මේ වැදුනොත් එහෙම ලකුණු 10ක් දෙනවා පුතේ. වෘත්තයේ මත. හරි. හොඳට බලන්න මේ වෘත්තයේ මතට හිස පතිත වූ විට ලකුණු 10ක්ද? වෘත්තයේ ඇතුළට හිස පතිත වූ විට ලකුණු 5ක්ද ලැබේ. ඒ කියන්නේ වෘත්තයේ ඇතුළත කියන්නේ මේ ඇතුළේ කොහේ හරි වැදුනොත් ලකුණු 5ක් දෙනවා පුතේ. හරියටම පරිධියේ වැදුනොත් ලකුණු 10යි 5යි. පිටත වැදුනොත් ලකුණු නැහැ පුතේ. ලකුණු බිංදුවක් හම්බ වෙනවා යාට. ලකුණු බිංදුවක්. එහෙත් වෘත්තයෙන් පිටතට පතිත වූ විට ලකුණු නොලැබේ. හරි. ඕක තමයි කියලා තියෙන්නේ කියලා සිංහලෙන් ඉස්සෙල්ලාම බලන්න ඕනේ කියවලා පුතේ. දැන් ප්‍රශ්නේ විතර උත්තර ලියමු. හරි. පළවෙනි ප්‍රශ්නේ. හරි. ලකුණු 10ක් ලබාගත් සිසුවෝ කවුරුද? හරි. ලකුණු 5ක් ලබාගත් සිසුවෝ කවුරුද? හරි. මම මෙහෙම ලියනවා. ලකුණු 10 දැන් මේක මකන්නම් පුතේ. හරි. මම මේක මකනවා දැන්. හරි. දැන් දන්නවනේ මතක නම් 10යි ඇතුළට නම් 5යි එළියට නම් එකක්වත් නැහැ. හරි. ලකුණු 10 ලබාගත් සිසුවෝ. ලකුණු 10 ලබාගත් අය. හරි. අය ලකුණු 10 ලැබෙන්න නම් පුතේ හරියටම වෘත්තයේ මත තියෙන්න ඕනේ. මේ වගේ තැන් වල තියෙන්න ඕනේ පුතේ. හරි. වෘත්තයේ මත. උන් ඔය වගේ තැන් වල තිබ්බොත් වෘත්තයේ මතනේ. ලකුණු 10ක් ලබාගත්තේ කවුද? සංජීවයි මොහානුයි පුතේ. සංජීවත් වෘත්තයේ මත. මොහාන්. හරි. සංජීවයි මොහානුයි තමයි ලකුණු 10ක් ලබාගෙන තියෙන්නේ. හරි පුතේ ලියාගන්න. ඊට පස්සේ ලකුණු 5ක් ලබා ගන්නයි. ලකුණු 5ක් ලබාගත් සිසුව ලබාගත් අය. හරි. ලකුණු 5ක් කරන් තියෙන්න නම් වෘත්තයේ ඇතුලේ තියෙන්න ඕනේ පුතේ. ඇතුලේ. සුනිලුයි ප්‍රදීපුයි නෆීල්. සුනිල් එනවා.
සුනිල් එනවා ප්‍රදීප් එනවා නසීල් එනවා හරි නම් හරි දාගන්න නෆීල් නේ පුතේ නෆීල් සුනිල් එනවා ප්‍රදීප් එනවා නෆීල් ඒ කට්ටිය වෘතය ඇතුලේ ඉන්නේ වෘතය ඇතුලට ගහපුවම ලකුණු දෙනවා අපි 5ක් සංජීවයි මුහානුයි වෘතයේ මතට ගහලා තියෙන්නේ එහෙනම් ඒ කට්ටියට දෙනවා ලකුණු 10ක් හරි ඒක ලියන්න ඕනේ ලකුණු 10ක් ලබාගත් සිසුවෝ මේ කට්ටිය ලකුණු 5ක් ලබාගත් සිසුවෝ මෙන්න මේ කට්ටිය හරි විනාඩියක් දෙන්න ටක් ගාලා විනාඩියක් ඕනේ නැහැ තප්පර 30ක් දෙන්නම් හදාගන්න තප්පර 30ක් හදාගන්න ලකුණු ලබා ගැනීමට හරි ඊළඟ ප්‍රශ්නේ අහනවා පුතේ දෙවෙනි ප්‍රශ්නේ අහනවා හරි ටක් ගාලා හදාගන්න ලකුණු 10ක් ලබා ගත්තේ සංජීවයි මුහානුයි ලකුණු 5ක් ලබා ගත්තේ සුනිලුයි ප්‍රදීපුයි නෆීලුයි හරි දෙවෙනි ප්‍රශ්නේ අහනවා පුතේ දෙවෙනි ප්‍රශ්නේ අහනවා ලකුණු ලබා ගැනීමට නොහැකි වූයේ කාටද එහෙනම් ලකුණු ලබා ගන්න බැරි නම් පුවරුවෙන් පිටතට තමයි එල්ල කරලා තියෙනවා පුවරුව පිටතට කවුද එල්ල කරලා රංජිත් තමයි පුතේ බැරි වෙලා තියෙන ලකුණු ලබා ගන්න රජිතට බැරි වෙලා ලකුණු ලබා ගන්න දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ රජිත මෙම සෑම සිටුවෙකුටම තවත් වාර දෙක බැගින් ලබා දෙන්නේ නම් හරි හොඳට බලන්න සුපිරි ප්‍රශ්නයක් දැන් අහන්න හරි මෙම සෑම සිසුවෙකුටම තවත් වාර දෙකක බැගින් ලකුණු ලබා දෙන්නේ නම් හරි තව වාර දෙකක් තියෙනවා අවස්ථා දෙකක් දෙනවා හරි අවස්ථා දෙකක් දුන්නොත් මොහාන්ට ලබාගත හැකි උපරිම මුළු ලකුණු ගණන කොපමණද මොහාන් හරි මොහාන් පුතේ මොහාන්ට ලබාගත හැකි උපරිම මුළු ලකුණු ගණන හරි මුළු ලකුණු ගණන තමයි අහන්නේ මොහාන් දැන් 10 මොහාන් ගහලා තියෙන්නේ වෘත්තේ මතක හරි මොහාන්ව පළවෙනි පාර ගෙවුවා මොහාන් හරි මොහාන් පළවෙනි පාර ගහලා තියෙන්නේ හරි මොහාන්ට දැන් ලකුණු කීයද 10යි තව chance දෙකක් තියෙනවා හරි මොහාන් උපරිම ලකුණු ගන්න නම් ඔය අවස්ථා දෙකේදී ගහන්න ඕනේ කොතනද අපි මම හිතනවා මේ පළවෙනි අවස්ථාව මේ දෙවෙනි අවස්ථාව මේ තුන්වෙනි අවස්ථාව හරි එහෙනම් මොහාන් වැඩිම ලකුණු ගන්න පුතේ පරිධිය මතටම ගහන්න ඕනේ එහෙනම් මොහාන්ට ගන්න පුළුවන් ලකුණු උපරිම කීයද 30යි පුතේ මුළු සංඛ්‍යාව 30ක් වෙන්න ඕනේ 30 තමයි උත්තරේ පුතේ 30 දාගන්න තේරුම් නැති කවුරු හරි ඉන්නවා නම් ඒක අහන්න 30 දාගන්න 30 තමයි මෙම සෑම සිසුවෙකුටම තවත් වාර දෙක බැගින් ලබා දෙන්නේ නම් හරි ඔක්කොටම දෙක බැගින් තියෙනවා තව මේ අමතර chance දෙකක් දෙනවා හරි තවත් වාර දෙකක් කියලා තියෙන පුතේ හොඳට සිංහල බලන්න මෙම සෑම සිසුවෙකුටම තවත් වාර දෙක බැගින් ලබා දෙන්නේ නම් මොහාන්ට ලබාගත හැකි උපරිම මුළු ලකුණු ගණන සම්පූර්ණ ලකුණු ගණන තමයි දැන් මොහාන් 10ක් කරන් තියෙනවා වැඩියෙන්ම ගන්න නම් පරිධියට ගහන්න ඕනේ පරිධියට ගැහුවා දෙපාර එහෙනම් ලකුණු එතන 20යි අර 10යි 30යි පුතේ ලකුණු 30යි උත්තරේ හරි ලකුණු 30යි උත්තරේ හරි ඕක දාගන්න හරි විනාඩි දෙකක් ෆ්‍රී එකේ ඉන්න හරි විනාඩි දෙකක් ෆ්‍රී එකේ ඉන්න අපි පටන් ගත්ත පාඩම දැන් කරනවා හරි අභ්‍යාස ටික ඉවරයි පුතේ දැන් හරි අභ්‍යාස ටික ඉවරයි ඊළඟ අරකට කරලම ඉමුනේ අරකට කරලම විනාඩි 5ක් විනාඩි 2ක් විතර දෙන්න හරි මම අරකෙත් එක අභ්‍යාසයක් කරන්න කිව්වා පුතේ අරකේ මොකේද ස්ථානීය අගය හරි නිදිමතයි වගේද නිදිමතයි නම් උඩ පනින්න පොඩ්ඩක් ගෙදර ඉන්න උඩ පනින්න ඕන දෙයක් කරන්න පුළුවන් හරි පොඩ්ඩක් නැගිටලා ඉඳ ගන්න හරි 2.1 අභ්‍යාසය පුතේ 2.1 අභ්‍යාසය මේක ඇවිල්ලා ස්ථානීය අගය පාඩමයි ස්ථානීය අගය පාඩමේ 2.1 අභ්‍යාසය 2.1 අභ්‍යාසය විතරයි මම කරන්න කිව්වේ හරි ඒ පාඩමේ 2.1 විතරයි කරන්න කිව්වේ හරි
වගුවක් දීලා තියෙනවා 1 2 3 4 5යි 1 2 3 4 5යි හරි මම උඩ තියෙන ඒවා ලියන්නේ නැහැ පුතේ හරි කමන්නේ ඔව් ලියන්නේ නැහැ සංඛ්‍යාව තියෙනවා එක ස්ථානයේ ඉලක්කම තියෙනවා සංඛ්‍යාව තියෙනවා එක ස්ථානයේ ඉලක්කම තියෙනවා හරි දස ස්ථානයේ ඉලක්කම තියෙනවා එක ස්ථානයේ දස ස්ථානයේ එක ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වෙන අගය එක ස්ථානයේ ඉලක්කම නිරූපණය අගය එක ස්ථානයේ අගය මම ලියන්නේ නැහැ පුතේ පොතේ තියෙනවනේ දස ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වෙන අගය ලියන්න තියෙනවා අගය තමයි දෙකේම ලියන්න තියෙන්නේ හරි එහෙනම් ඵලය තියෙනවා 63 76 63 76 63 තියෙනවා 76 තියෙනවා 40 තියෙනවා 88 තියෙනවා 40 තියෙනවා 88 තියෙනවා හරි කට්ටිය හරි දාගන්න වැරදි කට්ටිය වැරදි දාගෙන හරියට හදා ගන්න ලියපු නැති කට්ටිය ටොක්ක් හයියෙන් දැනෙන්න යන ගන්න ඕනේ හරි 63 එක ස්ථානයේ ඉලක්කම පුතේ සංඛ්‍යාවක් ගත්තාම 256 කියලා සංඛ්‍යාවක් ගන්නවා මේක එක ස්ථානයේ මේක දස ස්ථානයේ මේක සිය ස්ථානයේනේ මතකයිනේ එක ස්ථානයේ දස ස්ථානයේ සිය ස්ථානයේ ඔහොම ගියා පුතේ හරි ඊළඟට දහ ස්ථානයේ දස ස්ථානයේ අද කියලා දෙනවා ඒ ටික හරි මේක එක ස්ථානයේ දස ස්ථානයේ සිය ස්ථානයේ හරි මම නිකන් ලියුවේ පුතේ හරි ඔවා කියලා දීලා තියෙනවා හරි කටුවර ලිව්වේ ඒකින් හරි මම මතක් කරන්න කිව්වේ හරි එහෙනම් 63 කියන සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කමනේ එක ස්ථානයේ තියෙන ඉලක්කම අහන්නේ ඉලක්කම් මේ කීයද ඉලක්කම් දෙකක් තියෙනවා 6යි 3යි එහෙනම් එක ස්ථානයේ ඉලක්කම 3 පුතේ දස ස්ථානයේ ඉලක්කම 6 එක ස්ථානයේ ඉලක්කමේ එක ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වෙන අගය එක ස්ථානයේ නිරූපණය වෙන්නේ 3ම තමයි මේ 3ම තමයි හරි දස ස්ථානයේ ඉලක්කමෙන් නිරූපණය වෙන අගය දස ස්ථානයේ නිරූපණය වෙන්නේ 6ද 6 නෙවෙයි පුතේ මෙතන 6 කියවන ඕම් බලන්න කියවෙන හැටි 63 60 තමයි අගය පුතේ 60 තමයි 60කුයි 3කුයි එකතු වෙලා තමයි 63 හැදෙන්නේ 60කුයි 3කුයි එකතු වෙලා තමයි 63 මේක මම ලියනවා එක ස්ථානයේ ඉලක්කම 6 දස ස්ථානයේ ඉලක්කම 7 ඊට පස්සේ එක ස්ථානයේ තියෙන ඉලක්කම එයාගේ 6ම තමයි 70 හරි එහෙනම් මේක ඇවිල්ලා එක ස්ථානයේ ඉලක්කම බිංදුව පුතේ හරි දස ස්ථානයේ ඉලක්කම 4 ඒකල අගේ අහනවා එක ස්ථානයේ අගේ බිංදුව තමයි බිංදුව අගයක් නෑ බිංදුවයි හරි මේකට 40යි පුතේ 40 මේක 88 එක ස්ථානයේ ඉලක්කම 8 දස ස්ථානයේ ඉලක්කම 8 හරි ඉලක්කම් දෙකම එකයි හැබැයි අගයන් දෙක වෙනස් පුතේ මේක යහන්නේ එක ස්ථානයේ ඉලක්කමේ අගය 8යි දස ස්ථානයේ ඉලක්කමේ අගය 80යි පුතේ 80යි 8යි එකතු වෙලා තමයි 88 හැදුනේ හරි ඕම් හරිනම් හරි දාගන්න වගුව හරිනම් හරි දාගන්න වැරදි නම් හරි ගස්සන්න ඕනේ හරි වැරද්ද දාන්න ඕනේ හරි මම උඩ ටික ලිව්වේ නෑ පුතේ හරි ඔයාලට විනාඩි 2ක් දෙනවා මම 6:38යි හරි 40 වෙනකම් විනාඩි 2ක් දෙනවා හරි පොඩ්ඩක්
හරි දරුවෝ. හරි නේ 6:40 වෙලා. ඔය පටන්. හරි. දැන් අපි එදා දරුවෝ අපි එදා කරා නේද? අපි එදා කරා ටිකක්. හරි. අපි දැන් කියනවා සංඛ්‍යා වචනෙන් ලියන්න තියෙනවා. හරි. සංඛ්‍යා වචනෙන් ලියන්න තියෙනවා. අපි එදා ඝනකරාමු වලට දැම්මනේ. පොඩි පොඩි ඝනකරාමු වලට දැම්මා. ලොකු ලොකු ඒවා කරේ නැහැ. පොඩි පොඩි ඒවා දෙකක් තුනක් කරානේ. හරිද පුතේ? මේක දාගත්තනේ. එතන පළවෙනි අභ්‍යාසය හරි පුතේ. හරි. පළවෙනි අභ්‍යාසය හරි. දැන් අද කරාට පස්සේ ඔයාලට ස්ථානීයකයේ ඔක්කොම අභ්‍යාස ටික කරන්න ඕනේ. හරි. ඒකලා මම බලනවා. හරි. මේ පුතේ වැඩ කරොත් තමයි අපිට මේ දක්ෂ වෙන්න පුළුවන්. තේරෙනවද? වැඩ කරොත් තමයි දක්ෂ වෙන්න පුළුවන්. වැඩ කරේ නැත්නම් වෙන්න පුළුවන් මොනොන්ද? මෝඩය වෙන්න පුළුවන්. හරි. වැඩ කරොත් දක්ෂ වෙන්න පුළුවන්. වැඩ කරේ නැත්නම් මෝඩ වෙන්න. හරි. අද ඔයාලට මම ගානකුත් දෙනවා අන්තිමේට මේ පාඩමට අදාළ ගානක් නෙවෙයි. වෙනස් ගානක් දෙනවා ඔයාලා හදන්න ඕනේ. හරි. ඒක දැම්ම දෙන්නේ නැහැ. දැම්ම දෙන්නේ. ඔයාලා ආසයින් ගණන් හදන්නේ ඒක අමුතු ගණක්. හරි. අද දෙනවා මම ගාන. අමුතු ගානක් දෙනවා ඒකත් හදන්න ඕනේ. හරි. හරි පුතේ. දැන් අපි කතා කරානේ එදා කතා කරා. අපි කතා කරා ඝනකරාමු ගැනනේ. හරි. එතකොට පුතේ අද තියෙන්නේ සංඛ්‍යා වචනෙන් ලියන්න තමයි තියෙන්නේ. හරි. ලියාගන්න මාතෘකාවක් මෙහෙම ලියමු අපි. මෙහෙම ලියමු කමන්නේ. අපි තව ටිකක් කතා කරලා මෙමුනේ පුතේ. හරි. මේ ප්‍රශ්නේ ලිව්වද ඔයාලා? 3 4 5 අද භාවිතා කර ලිවිය හැකි විශාලතම සංඛ්‍යාව ලිව්වද? එහෙම ප්‍රශ්නයක් දුන්නද? මට පොඩ්ඩක් කියන්න දරුවෝ. එහෙම ප්‍රශ්නයක් දීලා තියෙනවද කියලා? 3 4 5 7 භාවිතා කර ලිවිය හැකි විශාලතම සංඛ්‍යාව ලිව්වද? ඈ? ලිව්වා සර්. හරි ලිව්වනේ. එහෙනම් පුතේ අද කතා කරමු ටිකක් ලොකු එකක්. හරි. අද කතා කරමු මේක. හරි. හරි දැන් ඔක්කොම නවත්තන්න. දැන් ඔයාලට විනාඩි ගාණක් මම ෆ්‍රී එකක් දුන්නානේ. විනාඩි ගාණක් ෆ්‍රී එකක් දුන්නා. හරි. මේකයි වැඩි. හරි. වැඩි හිතන්නේ. මම මෙතන පොඩි ගාණක් ලියන. හරි. හරි. වැඩි නෑනේ ඉලක්කම් 5යි. ඉලක්කම් 5යි. හරි. ඉලක්කම් 4කුත් මම ලියනවා මෙතන. හරි. මේ මොකද්ද තියෙන්නේ? කියන්නේ හිතේ කියව ගන්නවා. 4223 4223 කියවන හැටි බලන්නකො. 4000 4000 200 එතකොට වෙනස් නේ අපි කතා කරන වෙනස් නේ නේ කියවන වෙනස් නේ වාක්‍යනේ. හරි. 4000 මේ දෙකමයි දැන් දෙකම තියෙන්නේ. හරි. මේක බලමු මේක. හරි. ඕන් 2 ඕන් බලන්න. 2222 නේ. දැක්කනේ වැඩි. එකම ඉලක්කම වුණාට අපි කියවන්නේ වෙනස් විදියකට. කියවන්නේ ඇයි වෙනස් විදියකට? මේවට තියෙන වටිනාකම් වෙනස්. මේ මෙතනදි දෙකේ තියෙන වටිනාකම 2යි පුතේ. හරි. මේ මෙතනදි තියෙන දෙකේ වටිනාකම හිතින් හිතා ගන්න 20යි. මෙතනදි තියෙන දෙකේ වටිනාකම 200යි පුතේ. මෙතනදි තියෙන වටිනාකම දෙකේ 2000යි. හරි. මේවට කියනවා එක ඒවා දෙකක් තියෙනවා. මේවා 10 ඒවා දෙකක් තියෙනවා 20යි. මෙතන 100 ඒවා දෙකක් තියෙනවා 200යි. මේවා 10 ඒවා පුතේ 10 ඒවා දෙකක් තියෙනවා 10 ඒවා දෙකක් 2000. එහෙමනේ. එතකොට මේකට එක ඒවා 10 ඒවා 100 ඒවා 10 ඒවා කියලා කියනවා. එතකොට ස්ථානේ මේක එක ස්ථානය. මේකට කියනවා පුතේ එක ස්ථාන. මේක මේ 10 ඒවානේ කිව්වේ 10 ඒවා. එහෙනම් දස ස්ථානේ 10 ඒවා තියෙන්නේ දස ස්ථානේ. එතන 100 ඒවා 100 ස්ථානේ. මෙතන 10 ඒවා 10 ස්ථානේ. හරි. එතකොට ඊළඟට 10000 ඒවා දසදහ ස්ථානේ. එහෙම තමයි වෙන්නේ පුතේ. හරි. දැන් මම කියලා දුන්නා ඔයාලට. දැන් මම කියලා දුන්නානේ. හරි. මොකද
මොකද්ද මම මේක දැන් තියෙනවා තව එකක් ලියනවා 42365 කියවන්න මොනවද 42365 කියවන්න බැරි නම් අකමක් නැහැ මම ඒක තව චුට්ටකින් කියලා දෙනවා මම ලියලා තියෙන සංඛ්‍යාව මම කියනවා මේකේ තියෙන පුතේ 42365 හරි මෙන්න මේකට කියනවා මොකද්ද පළවෙනි එකට කියනවා එක ස්ථානය කියලා පළවෙනි එකට කියනවා එක ස්ථානය හරි ධන කරාමෝත් ඕක දැම්මොත් මොකේවට දාන්නේ එකේවා නේද එකේවා මේකට කියනවා පුතේ දෙවෙනි ඉලක්කමට එහා පැත්තේ නම් ඉන්න පුතේ එහා පැත්තේ නම් මෙහාට එන්න හරි කියනවා 6 තියෙන එකට 6 ස්ථානය කියන 6 ස්ථානය කියන්නේ නෑ පුතේ ඒක දස ස්ථානය පුතේ දස ස්ථානය හරි මේක මොකද්ද එක ස්ථානය හරි ඊට පස්සේ මේ තුන මොකද්ද පුතේ තුන ඇවිල්ලා සිය ස්ථානය පුතේ සිය ස්ථානය හරි දෙක ඇවිල්ලා 42000 දහස් ठीक है 10 ස්ථානය පුතේ 10 ස්ථානය හරි හතර මොකද්ද හතර දසදහස් ස්ථානය පුතේ දසදහස් ස්ථානය හරි උන් ආයෙ කියනවා බලන්න එක ස්ථානය මේක දස ස්ථානය සිය ස්ථානය දහස් ස්ථානය දසදහස් ස්ථානය හරි දැන් මතක් වෙන්න ඕනේ මතක ඇතිනේ දැන් මම දැන් මෙතන දීලා තියෙනවා ඉලක්කම හරි ඉලක්කමක් දීලා තියෙනවා පුතේ ඔන්න ඔය ඉලක්කමේ ස්ථාන ටික ලියන්න ඕනේ මෙහෙම ඊතලයක් ගියව එක හරි මේකට ගැහුවා ඊළඟ එක මේකට ගැහුවා මෙතනින් ලිව්වා හරි මේකට ගැහුවා මෙතනින් ලිව්වා හරි මේකට ගැහුවා මෙතනින් ලිව්වා පුතේ හරි ලියන්න බලන්න මේ මොන ස්ථානයේද මේ මොන ස්ථානයේද මේ ස්ථානේ මේ ස්ථානේ මේ ස්ථානේ හරි ඉක්මනට ලියන්න හරියට අකුරු තියෙන්න ඕනේ ලියන්න බලන්න විනාඩියක් දෙන්න විනාඩියක් 6:47යි 6:48 වෙනකන් දෙන්න හරි Right now, up to the හරි පුතේ හරි තප්පර විනාඩියේ තප්පර 30ක් දුන්නා විනාඩියකේ තප්පර කීයකුත් දුන්නා විනාඩියට තප්පර කීයද විනාඩියට තප්පර 60ක් තියෙනවානේ විනාඩියට තප්පර 60ක් තියෙනවා විනාඩිය මිනිත්තුම තමයිනේ මිනිත්තු කියන්නේ විනාඩියම තමයි මේක මොකද්ද පුතේ ඔන්න මම දාන්නවා එක ස්ථානයේ හරි එක ස්ථානය මේ ඇවිල්ලා දස ස්ථානය හරි මේක ඇවිල්ලා සිය ස්ථානය පුතේ සිය ස්ථානය සිය ස්ථානය මේක 42000 10 ස්ථානය පුතේ 10 ස්ථානය හරි මේක ඇවිල්ලා දසදහස් ස්ථානය පුතේ දසදහස් ස්ථානය
කරපු නැති කට්ටිය ටක් ගාලා දාගන්න. ටක් ගාලා දාගන්න මං හිතනවා ඔයාලා දක්ෂයිනේ. දක්ෂ ළමයි තමයි ඉන්නේ 6 පන්තියේ ඉන්නේ දක්ෂ ළමයි. හරි 6 පන්තියේ ඉන්නවා දක්ෂ ළමයි. ඔක්කොම දාගන්න බලන්න. හරි පුතේ. හරි දරුවෝ. එක ස්ථානයේ දස ස්ථානයේ 30 ස්ථානයේ දස ස්ථානයේ මේක දස ස්ථානයේ හරි දස ස්ථානයේ මේක 10 ස්ථානයේ හරි මේ දෙක පැටලෙ ඉවරට මොකද්ද මේ 10 ඒවා තියෙනවා ඒක දස ස්ථානයේ හරි මේක 10 ඒවා තියෙන එක 10 ස්ථානයේ හරි ඒක මතලා ගන්න එපා මේකයි මතලා ගන්න එපා හරි හරි දරුවෝ ඒක තමයි හරි හරි පුතේ. එහෙනම් ඊළඟට ඔයාලට වැඩක් තියෙනවා. මෙන්න මේක පුතේ මේ සංඛ්‍යාවකම මේ සංඛ්‍යාවම අරන් ගණක රාමුවක දාන්න ටක් ගාලා ගණක රාමුවක දාලා පෙන්නන්න මට. ওই සංඛ්‍යාව. ගණක රාමුවක දාලා පෙන්නන්න. මේ සංඛ්‍යාව ගණක රාමුවක දාන්න ඕනේ. එතකොට මේක මොනවද? 1 ඒවා 10 ඒවා 30 ඒවා 10 ඒවා 10 ඒවා කියලා තමයි කියන්නේ. හරි බලන්න try කරන්න මේක. හිම හරියට ලියලා. හරි. මෙහෙම ඇඳලා කීයක් ඌරු එන්න ඕනේද මේකට? හරි. කොහොමද දාන්නේ කියලා try කරන්න බලන්න ඕක. හරි. try කරන්න බලන්න. try කරන්න. try කරන්න. හරි. මේක මතනවා පුතේ. හරි. දැන් මං කියේ මේක ගණක රාමුවක දාන්න කියලා. හරි ඕන් දානකොට හරි කට්ටිය හරි දාගන්න. තව චුට්ටක් දෙන්නම්කෝ. මිනිත්තු 30ක් දෙන්න. මිනිත්තු 30ක් නෙවෙයි. තප්පර 30ක් දෙන්න. තප්පර 30ක්. තප්පර 30ක් දෙන්නම් දාන්න. හරි. 6:52යි. 6:53 වෙනකම් දෙන්න ටක් ගාලා දාන්න. හරි නම් හරි දාගමු ඊට පස්සේ. ගණක රාමුවක දාන්න තියෙනවා පුතේ. ගණක රාමුවක දාන්න තියෙනවා. හරි. ගණක රාමුවේ දාදී යටින් ලියන ඒවා හරියට ලියන්න ඕනේ. සර් ඉව්වා 10 ඒවා හරි. හරි පුතේ මං එන්න. හරි. සර් ඒ වගේ අංක ලිව්වත් කමක් නැද්ද? කමන්නේ පුතේ. අංක ලියන්න නැත්තම් ඉඩ මදිනේ. අංක ලිව්වත් කමක්. අංක ලියන්නේ. ඒවා කියලා විතරක් දාන්න. අංක ලියලා ඒවා කියලා විතරක්. හරි කොහොම මම දැන් කරන්න යන්නේ පුතේ. හරි. කොහොම හරි සර්. මොන්න ලොකු ගණක රාමුවක්. හරි. කීයද? එක ස්ථානයේ දස ස්ථානයේ 30 ස්ථානයේ 10 ස්ථානයේ දස ස්ථානයේ කියන්නේ එකේ ඒවා 10 ඒවා 100 ඒවා 10 ඒවා 10 ඒවා. ඔක්කොම කීයක් ඒවා කුරු 1 2 3 4 5යි. කුරු 5යි. හරි. 1යි 2යි 3යි 4යි 5යි. කුරු 5 කුරු 5 ඕම් මන් දැම්මා. හරි. මෙතන එකේ ඒවා පුතේ එකේ ඒවා. හරි. මෙතන 10 ඒවා. හරි. මෙතන 100 ඒවා. මෙතන 10 ඒවා 10 ඒවා. මෙතන 10 ඒවා 10 ඒවා. හරි. එහෙනම් එකේ ඒවා පහක් තියෙනවා. 2යි 3යි 4යි 5යි. එකේ ඒවා පහක් තියෙනවා. හරි. 10 ඒවා 6ක් තියෙනවා. 10 ඒවා 6ක් ඇවිල්ලා තමයි 60ක් ආවේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් මෙන්න මේකේ තියෙන වටිනාකම කීයද? මෙන්න මේ බෝල 6 වටිනාකම ඇහුවොත් මම හරි. මෙහෙම ඇහුවොත් 10 ඒ වගේ තියෙනවානේ බෝල 6ක්. 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න ඔය 6 වටිනාකම. වටිනාකම නම් 60යි. මෙන්න මේ 5 වටිනාකම
ඒක 5යි. ඇයි එකේ ඒවානේ? එකේ ඒවා 5යි. 10 ඒවා 1 2 3 4 5යි. 10 ඒවා 6ක් 60යි. කොහොම මේක බලන්න. C ඒවා 3ක් තියෙනවා. 1 2 3. මේ තුනේ වටිනාකම කීයද? වටිනාකම නම් C ඒවා තමයි 3ක් තියෙන්නේ. C ඒවා 3ක් 300යි සර් වටිනාකම තමයි. 10 ඒවා තියෙනවා 2ක්. ඕකේ වටිනාකම කීයද? 10 ඒවා 2ක් කියන්නේ 2000යි. 2000යි. වටිනාකම පුතේ 2000යි. මෙතන 5ක් තියෙනවා මෙතන 2ක් තියෙනවා. වටිනාකම මේකේ වැඩි සර්. මේකේ 5යි. එහෙමද? නෑ. එහෙම නෑ පුතේ. මෙතන 5ක් තිබ්බට දරුවෝ වටිනාකම මෙතන දෙකේ වැඩියයි. 10 ඒවානේ 2ක් තියෙන්නේ. මෙතන එක ඒවා තමයි 5ක් තියෙන්නේ. හරි. එක ඒවා 5ක් 5යි. 10 ඒවා 2ක් 2000යි. මෙතන 10000 ඒවා 10000යි කියලා කියන්නේ 10යි බිංදු 3යි 10000. හරි. ඒවා තියෙනවා 4ක් කියලා. 1 2 3යි 4යි. හරි කට්ටිය පොඩිවට හරියක් දාන්න. මහා ලොකුවට දාන්න එපා. හරි. එතකොට මෙන්න මේ ඉලක්කම් 4 වටිනාකම ඉලක්කම් බෝල 4 වටිනාකම 4000යි. මේකේ 2000යි. මේක 4000යිද පුතේ? 4000යි නෙවෙයිනේ. 40000යි. මේකේ 2000යි. මේකේ 300යි. මේකේ 1 2 3 4 5 6 ඒවා 10ක් 60යි. 1 2 3 4 5 පහේ එකේ වනේ තියෙනවා. එහෙනම් පහම තමයි. හරි. පහම තමයි. හරි. කළා මකනවා පුතේ. හරි. දාගෙන ටක් ගාලා දාගන්න. හරි. ඊට පස්සේ පුතේ මම මෙහෙම එකක් ලියනවා. ඔයාලට පුරවන්න තියෙනවා. හරි. තාම ලියන්නේ නැහැ. මොනවද ලියන්නේ? මේක පුරවන්න තියෙනවා. මේක පුරවන්න ඕනේ. හරි. හරි. මම අහනවා හතරෙහි වටිනාකම. වටිනාකම කියලා දෙනවා. ලියන්නේ නැහැ මොනවද? හරි. මම දෙනවා පුතේ මේකට කොටු. ඔයාලට කොටු දෙනවා 1 2 3 4 5. 1 2 3 4 5. ඔය විදිහටම ගහ ගන්න ඕනේ. දැන් මේපා. හරි. කළා දෙනවා දෙකෙහි වටිනාකම. හරි. දෙකෙහි වටිනාකම ලියන්න ඕනේ කොටු වල පුතේ. හරි. මේ කොටු ටික එහෙමයි ලියන්න ඕනේ. හරි. හරියට ස්ථාන ටික මේ තියෙන පුතේ. මේ එක ස්ථානේ. මේ දස ස්ථානේ. මේ 30 ස්ථානේ, 10 ස්ථානේ, දසදහස් ස්ථානේ. ඔය ස්ථාන වලට ගානට දාන්න ඕනේ හතරෙහි වටිනාකම පුතේ. හරි. දෙකෙහි වටිනාකම. තුනෙහි වටිනාකම. ඒකටත් දෙනවා ඒ වගේම කොටුවක්. ඇයි සර් එච්චර දිග කොටුවක්? හිතන්න. තුනෙහි වටිනාකම, හයෙහි වටිනාකම. ආයෙනවා හයෙහි වටිනාකම. ඒකටත් දෙනවා පුතේ කොටු දෙකක්. හරි. හරි. මම පොඩ්ඩක් පොඩියටත් අවුලක් නැහැ නේ පුතේ. හරි. මේ හයෙහි වටිනාකම. හරි. ඒකල යටම තියෙනවා පුතේ මුළු වටිනාකම. ඒකටත් දීලා තියෙනවා ලොකු කොටුවක් පුතේ. හරි. පේනවද පුතේ? යටම පේනවද දරුවෝ? යටම පේනවද? පේන්නේ නැත්නම් මට කියන්න පොඩ්ඩක්. පේනවද? පේනවා සර්. පේන්නේ නැත්නම් මට කියන්න පුතේ. හරි. යටම මුළු වටිනාකම එක පේනවද? පේනවා සර්. පුරවන්න බලන්න මම එකක් පුරවන්නම්. මම තුනෙහි වටිනාකම පුරවලා දෙන්නම්කෝ. තුනෙහි වටිනාකම පුතේ 3 තියෙන්නේ 30 ස්ථානේ. ඒ කියන්නේ 3.2යි 300යි පුතේ. තුනෙහි වටිනාකම 300යි. 300යි. ඕම් එකක් පුරවලා දුන්නා. ඉතින් ටික පුරවන්න බලන්න. ඕකට දෙනවා මම හරියක්. හරියක් දෙනවා. විනාඩියක් දෙනවා. විනාඩියක් 7 වෙනකන් දෙනවා. 7.
හරි තව තත්පර 30ක් දෙන්න. හරිද පුතේ? හරි සර්. හරි පොඩ්ඩක් හරි දරු. ඕම් මම බලනවා. හතරෙහි වටිනාකම. හතරෙහි වටිනාකම පුතේ 40000යි 40000යි 40000යි. 4.1 2 3යි 4යි. 4.1 2 3යි 4. හරි. දෙකෙහි වටිනාකම. දෙකෙහි වටිනාකම 2000යි පුතේ 2000යි නේ. හරිද? මම දැම්ම හරිද? වැරදීනේ. ඇයි මේක මොකද්ද? මේකේ දසදහස් ස්ථානයේ ඉලක්කම 4. මේකේ දසදහස් ස්ථානයේ ඉලක්කම 2. නෑ. වැරදි දැම්ම වැරදීම. හරි දෙකේ ඉන්න ඕනේ මෙතනට පුතේ. දැන් හරිනේ. තුනෙහි වටිනාකම 300යි. හයෙහි වටිනාකම 60යි පුතේ 60යි. 60යි. හරිද? මං කියේ මොකද්ද මේ තියෙන එකේ ඒවා 10 ඒවා 30 ඒවා 10 ඒවා 10 ඒවා ඒ ඔක්කොම එකයි. හරි. හයෙහි වටිනාකම 5යි. හරි. මේ ටික එකතු කරලා බලන්න නිකන් පල්ලෙහාට. 0.5යි 5යි. හරි. 6යි 3යි 2යි 4යි. ආවද මේක? ඇවිල්ලා නේ පුතේ. දැන් ඔයාලට තේරෙනවද? හතරෙහි වටිනාකම තියෙන්නේ දෙකෙහි වටිනාකමක් තියෙනවා, තුනට වටිනාකමක් තියෙනවා, හයට වටිනාකමක් තියෙනවා, පහට වටිනාකමක් තියෙනවා. ඔන්න ඔය සංඛ්‍යා ටික එකතු වෙලා තමයි මෙන්න මේ කියන සංඛ්‍යාව හැදිලා තියෙන්නේ. තේරුණා නේද? මේ හතරට වටිනාකමක් තියෙනවා, දෙකට වටිනාකමක් තියෙනවා, තුනට වටිනාකමක් තියෙනවා, හයට වටිනාකමක් තියෙනවා, පහට වටිනාකමක් තියෙනවා. හරි. අන්න ඒ වටිනාකම් ටික එකතු වෙලා තමයි මෙන්න මේ කියන සංඛ්‍යාව හැදුනේ. මෙන්න මේ කියන සංඛ්‍යාව හැදුනේ. හරි. හරිනම් හරි දාගන්න. හරි. හරිනම් හරි දාගන්න. හරි. ඒකල පුතේ ඕක ලියාගෙන මොයිට යටින් ලියනවා. හරි. දාගන්න. ඕම් මං අර ටික නම් මැකුවා. මේ ටික තියෙන විනාඩියක් දෙන්න. විනාඩියක් ඕනේ. හරි. සංකල්ප දාගන්න. වැරදි කට්ටිය දාගන්න පුතේ. හරි. මොලෙන් දාගන්න පුතේ. හරි. මොලෙන් තමයි දාගන්න ඕනේ. හරි. මොලෙන් දාගන්න. හරිද දරුවෝ? මං හිතනවා හරියට කියලා. හරි. මකනවා එහෙනම්. හරි. දැන් පුතේ මේක මෙහෙම ලියන්න පුළුවන්. ඔය අපි කරපු එක ලියන්න පුළුවන්. එහෙම. හරි. 4230 4200 42365 කියන එක හැදිලා තියෙන්නේ සමාන වෙනවා. හරි. කියන්න බලන්න. එකේ ඒවා මෙහෙම ලියන්නේ. එකේ ඒවා 5යි. ඒ එකතු කරනවා. මොනවද? 10 ඒවා 6ක් 60. හරි. දන්න. ලියන්න බලන්න ඊටු ටික ලියන්න බලන්න. හරි. කොහොම මම දෙකක් ලියලා තියෙනවා. ඊටු ටික ලියන්න බලන්න. තව එනවා ස්පෑන් එකක් එනවා.
දෙකක් එනවා ධන මම මෙතන ලියන පුතේ ඔයාලා දිගටම ලියන්න හරි ධන කියලා දාන්න නැත්නම් මෙහෙම ලියුවට කමන්න 1 2 1 2 3 4 1 2 3 4 5 ඉස්තන් තුන පුරවන්න බලන්න හරි 4042365 කියලා තියෙන සංඛ්‍යාව සමාන වෙනවා එක ඒවා පහක් එකතු කරනවා 10 ඒවා 6ක් එකතු කරනවා ලියන්න බලන්න ඉස්තන් ටික පුරවන්න බලන්න ඉස්තන් තුනක් තියෙනවා ටක් ගාලා පුරවන්න ටක් ගාලා පුරවන්න Hari sir. හරි පුතේ ඉස්තන් තුන හරි සර්. තමයි ඔන්න මම දානවා ඉස්තන් තුන හරි හරි නම් හරි දාගන්න එකේ ඒවා 5යි එකේ ඒවා 5යි 10 ඒවා 6යි මෙතන 100 ඒවා 3ක් තියෙන පුතේ 100 ඒවා 3කට එකතු කරනවා 10 ඒවා 2ක් 10 ඒවා 2යි හරි එකතු කරනවා ඒකට Sir pena. මොකද්ද පුතේ බෝඩ් එක පේන්නේ නැද්ද Board එක pena. පේන්නේ නැති හොඟක් කට්ටියට පේන්නේ නැද්ද හරි ඕම ඉන්න ඕම පොඩ්ඩක් ඉන්න දැන් බලන්න දැන් පේනවද සිග්නල් අඩු ඇති පුතේ පේනවා සර්. හරි අනිත් කට්ටිය මියුට් කරගන්නකො ඔක්කොමලා මියුට් කරගන්න සවුන්ඩ් එක පොඩ්ඩක් ඉන්න චුට්ටි වෙලාවක් ඉන්න පුතේ මං කියන දේවල් ඇහෙනවද පේනවා සර්. සිග්නල් ප්‍රශ්නයක් වෙලා තියෙන පොඩි වෙලාවක් ඉන්න එතකොට Adi kadi ahina sir. පේන්නේ නැති කට්ටිය දාන්න බලන්න මැසේජ් එකක් මට chat එකට දාන්න පුතේ chat එක දන්නවනේ chat එකට මැසේජ් එකක් දාන්න හරි දාන්න බලන්න පේන්නේ නැහැ කියලා පේන්නේ නැත්නම් දාන්න හරි පුතේ එකේ ඒවා 5යි 10 ඒවා 6යි 100 ඒවා 3යි 10 ඒවා 2යි 10 ඒවා 4යි 10 ඒවා 4යි කොහොම තමයි එන්නේ හරි තාම පේන්නේ නැත්නම් කවුරු හරි කියන්න පුතේ තාම පේන්නේ නැත්නම් නෙතුල් පේන්නේ නැද්ද නෙතුල් පුතේ පේන්නේ නැද්ද පේනවද මියුට් කරගන්න කාටද පේන්නේ නැති දරුවෝ කවුද අපේ දරුවෝ පේන්නේ නැත්නම් මට කියන්න දැන් පේන්නේ නැත්නම් තුලක්ෂි පේන්නේ නැද්ද දරුවෝ අමාෂට පේන්නේ නැල්ලු අමාෂා කවුද අමාෂා සර් පේන්නේ නැහැ පොඩ්ඩක් ඉන්න පුතේ තව චුට්ටක් බලමු තව චුට්ටක් විනාඩි දෙකක් බලමු අපි විනාඩියක් බලමු එතකොට පේන්නේ නැත්නම් මම ආයෙ ලින්ක් එකක් දාන්නම් හරි පුතේ දැන් ලියන්න ඕනේ හරි වීඩියෝ එකක් දානවනේ පුතේ බය වෙන්න එපා හරි බය වෙන්න එපා වීඩියෝ එකක් දානවා අපි හරි මම අදම දාන්නවා වීඩියෝ එක එතකොට හරි අදම දාන්න වීඩියෝ එක හරි ඒකලා ලියනවා පුතේ එකේ ඒවා 5ක් කියන්නේ කීයද එකේ ඒවා 5ක් නම් 5යි දැන් සමාන ලකුණක දාලා යටින් මේකට යටින්ම දානවා මේ මෙතන සමාන ලකුණට යටින්ම දානවා සමාන ලකුණ හරි ඒකේ අදහස් වෙන්නේ මොකද්ද මේක සමාන නම් මේකට හරි දැන් මේක සමානයි මේකට හරි මේක සමානයි මේකට කියන්නේ මෙතන සමාන ලකුණක් දාගෙන තමයි ලියන්නේ හරි ඒව දැනගන්න ඕනේ හරි පුතේ දැන් මෙහෙම ලියන්න පුළුවන් නේ 5 සමානයි 5 සමානයි 1 ධන 2 ධන 2 හරිනේ හරි 2යි 5යි හරි එහෙම එකක් තමයි මෙතන ලියලා තියෙන්නේ 42365 සමාන වෙනවා එකේවා 5කට එකතු කරනවා 10 ඒවා 6කට එකතු කරනවා 100 ඒවා 3කට එකතු කරනවා 10 ඒවා 2කට එකතු කරනවා 10 ඒවා 4 මේ අගයන් ටික එකතු කරපුවාම මේ අගයන් ටික එකතු කරපුවාම මේ අගය හැදෙනවා මේ අගය හැදෙනවා මේ අගයන් ටික එකතු කරනවා මේ අගය හැදෙනවා ඒ වගේම ඒක සමාන වෙනවා මෙන්න මේක සමාන වෙනවා එකේ ඒවා 5ක් කියන පුතේ 5යි 10 ඒවා 6ක්
60යි. ඉතුරු ටික දාන්න බලන්න. ඉතුරු ටික දාන්න. අව ඉස්තන් තුනක් තියෙනවා දාන්න බලන්න. 100 ඒවා තුනක් 10 ඒවා දෙකක් දාන්න බලන්න. අමාශ තාම පේන්නේ නැද්ද පුතේ? අමාශ තාම පේන්නේ නැද්ද? නැස්ත. මොකද පුතේ? අමාශ තාම පේන්නේ නැද්ද? පේන්නේ සර්. පේන්නේ නැද්ද? හරි මම ලින්ක් එකක් දාන්නම්. ලින්ක් එකක් දාන්නම්. හරි මේක හදන්නකෝ. එතකොට ලින්ක් එකක් දාන්න. හරි. අපි අලුත් කොටසකට යන්න ඊට පස්සේ. ඊට පස්සේ ඔක්කොම ජොයින් වෙන්න පුළුවන් නේද? හරි සර්. හරි සර්. එකේ ඒවා පහක් 10යි පුතේ. 10 ඒවා 6ක් 60යි. 100 ඒවා 3ක් කියන්නේ 300යි. 10 ඒවා දෙකක් 2000යි. හරි. ඒකට එකතු කරනවා 10000 ඒවා 4ක් 40000යි පුතේ. 40000යි. 40යි බිංදු 3යි. හරි. හරි. කො අමාශා නැද්ද අමාශා මේ ලෙෆ්ට් උනාද? අමාශා කාවෙන්ද පුතේ? පේන්නේ නැද්ද තාම? දැන් පේනවා සර්. මොකද්ද? දැන් පේනවා සර්. පේනවනේ. දැන් හරි. පේනවා. එහෙනම් ආයෙ ලින්ක් එකක් දාන්න ඕනේ නැහැ නේද? නෑ සර්. හරි. එහෙනම් දාන්නේ නැහැ. හරි. කවුරු හරි පේන්න දිමුතු පේනවනේ. හරි. අඳුන් මේ මියුට් කරගන්න. අඳුන් මියුට් කරගන්න. කවුරු මියුට් කරගන්න පුතේ කවුරුත් මේව කරගන්න එපා. හරිද? සිග්නල් අඩුපාඩු තියෙනවනේ. ඒක නිසා හිර වෙනවා. හරි පුතේ. දැන් ඔහොම අද අලුත් කෑල්ලකට යන්නේ. අද නෑ අලුත් කෑල්ලකට ආවනේ නේද? අලුත් කෑලි කීයක් ඉගෙන ගත්තද? හරි. අලුත් කෑලි කීයක් ඉගෙන ගත්තද? හරි. දැන් ලියන්න පුතේ මාතෘකාව සංඛ්‍යා කලාප කිය. සංඛ්‍යා කලාප. සංඛ්‍යා කලාප. හරි. සංඛ්‍යා කලාප කියලා මාතෘකාවක් දාගන්න. හරිද? සංඛ්‍යා කලාප කියන්නේ මොනවද? කලාපයක් කියන්නේ පුතේ කොටස් නේ. කලාප. මේ කලාපේ අර කලාපේ මේ කලාපේ අපේ කලාපේ. හරි. මේ වගේ සංඛ්‍යාවලක් තියෙනවා කලාප පුතේ. හරි. හරි කලාප තියෙනවා. ගම්පොළ කලාපේ කියනවනේ. ඔය කියන එකේ කලාපනේ. කලාප වලින් මොකද කරන්නේ? වෙන් කරනවා පුතේ. කලාප වලින් වෙන් කරනවා. කට්ටියව වෙන් කරනවා. හරි. මම දැන් සංඛ්‍යාවක් ලියනවා පුතේ. සංඛ්‍යාවක් ලියනවා. හරි. සංඛ්‍යාවක් ලියනවා. හරි. ඕක දැන් කලාප වලට වෙන් කරන්නේ කොහොමද පුතේ? මම කියනවා මේ සංඛ්‍යාව කලාප වලට වෙන් කරන්න. හරි. මම පටන් ගන්නවා පුතේ මේ පැත්තට. හරි. මේ පැත්තට ගිහිල්ලා මේ පැත්තේ ඉඳන් තමයි වෙන් කරන්නේ. මොකද කරන්නේ? සංඛ්‍යාවේ දකුණු අත පැත්ත තියෙන්නේ. දකුණු අත පැත්තේ ඉඳන් වම් අත පැත්තට එනකම් වෙන් කරනවා. හරි. මෙතනින් තුනක් ගලවලා ගන්නවා. හරි. තුනක් ගලවලා ගන්නවා. හරි. තුනක් ගලවුවා හරිනේ. ඊට පස්සේ මෙතනින් ගලවනවා. ඊට පස්සේ තව තුනකින් ගලවනවා. මෙහාට ගලවනවා. හරි. පොඩි හිස්තැනක් තියෙනවා. 622 පුට්ටි හිස්තැනක්. හරි. පුට්ටි හිස්තැනක් කියන්නේ පේන්නේ නැති වෙනවා වගේ. හරි. පේනවා නොපෙනෙනවා. හරි. ආය 300 මේ දෙක තනියම ලියනවා. හරි. දැක්ක නේද? කලාප වලට වෙන් කරා. දැක්කද කලාප වලට වෙන් කරන හැටි? හරි. බලමු ඔයාලට පුළුවන්ද කියලා. හරි පුතේ. දෙන්න ප්‍රශ්නයක් දෙන්නම් තව චුට්ටකින් අපි. මම තව චුට්ටකින් දෙන්නම් ප්‍රශ්නයක් හරි. හරි. දැන් මොකක් කලාප වලට වෙන් කරා. හරි. මොකද්ද කරේ කලාප වලට වෙන් කරා.
මේක මොකද්ද පුතේ? එක කලාපයක්. මේක අනිත් කලාපය. මේක තව කලාපයක්. මේක තව කලාපයක්. මොනවද සර් මේ කලාප? මොනවද සර් මේ කලාප කියලා ඔයාලා අහනවා දැන් නේ. මම තව එකක් කරනවා. තව එකක්. තව එකක් ලියනවා. හරි. තව එකක් ලියනවා. හරි. හරි. ඕල් ලියලා තියෙනවා. නිකන් ඔහේ ලියලා තියෙනවා. හරි. ඔහේ ලියලා තියෙනවා. හරි. මම මෙතනින් කමා දාලා යනවා. හරි. කමා ටිකක් දානවා පුතේ. හරි. කමා දැම්මේ කොහමද මම? කමා දැම්මේ කොහමද? කමා දැම්ම හැටි බලන්නම. මෙහෙන් 3ක් ගැලවුවා කමාවක් දැම්මා. 3ක් සෙට් කරා කමාවක් දැම්මා. 3ක් සෙට් කරා කමාවක් දැම්මා. 3ක් සෙට් කරා කමාවක් ගන්නවද? නෑ. තව ඉලක්කමක් තිබ්බොත් එහෙම. 3ක් සෙට් කරා කමාවක් දැම්මා. තේරුණා නේ වැඩි? තේරුණාද? තේරෙන්නේ නැති. හරි. ඊට මෙතන ඉලක්කම් දෙකක් තිබ්බොත් ඒත් එන්නේ නැහැ කමාවක්. මෙතන දෙනවද කමාවක්? ඉස්සරහටම දාන්නේ නැහැ පුතා. හරි? ඉස්සරහම 3ක් තිබ්බොත් දානවද කමාවක්? නෑ නෑ නෑ. එතනද දාන්නේ. හරි? 3ක් සෙට් කරා කමාවක් දැම්මා. 3ක් සෙට් කරා කමාවක් දැම්මා. 3ක් සෙට් කරා කමාවක් දැම්මා. දැන් මම මේක පොඩක් ඈඩ් කරලා ලියනවා. 862. හරි? 7යි 6යි 7යි. හරි. 7යි 6යි 5යි 4යි. හරි? අවුලක් නැහැ. 3යි 2යි. හරි? මං ඉස්සෙල්ලාම කමා ටිකක් දාගෙන ගියා. කමා ටිකක් දාගෙන ගියේ මෝඩෙක් වගේද? නෑ 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 මෝඩෙක් වගේ නෙමෙයි දාගෙන ගියේ. හරි? 3ක් වෙන් කරා 3ක් එහාට දැම්මා කමාවක් දැම්මා. ඊටු 3 දැම්මා කමාවක්. 3 ගොඩවල් ගහලා තියෙන්නේ. සංඛ්‍යා 3න් 3ට වෙන් කරලා තියෙන්නේ. හරි පුතේ? ඒකම මම පොඩ්ඩක් හිතසක් තියලා ලියුවා පුතේ. පොඩි හිතසක්. පේන නොපෙනෙන හිතසක් පුතේ. හරි? කිලෝමීටරයක් විතර තියන්නේ. හරි? කිලෝමීටරයක් විතර තියන්නේ. පොඩි ප්‍රමාණයක් තියෙන පුතේ. හරි? පොඩි ප්‍රමාණයක් කියලා හිතුවා. එතකොට මෙන්න මේ ආකාරයට ලියනවට මොකක්ද කියන්නේ? සාමාන්‍ය ආකාරය කියලා. මේකට කියනවා සම්මත ආකාරය. මොන ආකාරය? සම්මත ආකාරය කියලා. හරි? මෙහෙම තමයි පුතේ සංඛ්‍යා කලාප වලට වෙන් කරන්නේ. හරි? මේකට කියනවා සංඛ්‍යා කලාප කියලා. මෙන්න මේ අපි දැන් වෙන් කරානේ පුතේ මේක. අන්න ඔහොම තමයි දැන් මේ වෙන් කරපු හැටියට තමයි අපි සංඛ්‍යාව කියවන්නේ. හරි? එතකොට ලේසි. අපිට මොකද්ද සංඛ්‍යා කලාප වලට දාගත්තාම කියවන්න ලේසි. හරි? ඒක මම තව චුට්ටකින් කියලා දෙනවා. හරි? දැන් ඔයාලා තේරුම් ගන්න තියෙන්නේ සංඛ්‍යා කලාපයකට ඉලක්කම් කීයක් එනවද? ඉලක්කම් 3 ගන්න එන්නේ නේ. ඉලක්කම් 3යි. ඉලක්කම් 3යි. එක කලාපයක්. මේක එක කලාපයක්. මේක තවත් කලාපයක්. මේ තවත් කලාපයක්. මේක තවත් කලාපයක්. මේ ඔක්කොම එක සංඛ්‍යාවක් උදේ එක සංඛ්‍යාවක්. ඉලක්කම් 3ක් නැගින් තියෙනවා. එතන. එච්චරයි. මේ ඔක්කොම ඒකට වෙනස් වෙනවා. මේක 223 456 එහෙමද? නෑ නෑ නෑ. එහෙම නෑ. මේක එක සංඛ්‍යාවක්. ඒකයි මම කිව්වේ පේන්නේ නැති ප්‍රමාණය. හරි? අපිට පේන්නත් ඕනේ ඉඳ තියෙනවා කියලා මොකක් පේන්නත්ද? හරි? ඒකම මෙහෙම ලියන්නත් පුළුවන්. මේකට කියනවා සාමාන්‍ය ආකාරය. හරි? ඕක සාමාන්‍යයි. අරක සම්මතයි. ඒ කියන්නේ සම්මත ආකාරයෙන් තමයි පුතේ හරිනම් හරි කියන්නේ හරි විදිය සම්මත ආකාරය. තේරුණාද? එතකොට පුතේ ඔයාලා මෙහෙම ලියාගමු. හරි? පොඩ්ඩක් ලියා ගන්නකො. සංඛ්‍යා කලාප කියලා මාතෘකාව දාලා හරි? සංඛ්‍යා කලාප කියලා මාතෘකාව දාලා ඔක ලියා ගන්න ඕනද? නෑ නෑ ලියන්න නෑ පුතේ. ලියන්න ඉන්න. මම මේ පොඩි වාක්‍යයක් තියෙනවා ඒක ලියලා ලියමු. විනාඩියක් ඉන්න. මෙහෙම ලියන්න. හරි පුතේ? එක ස්ථානයේ සිට සංඛ්‍යා කලාප කියලා මාතෘකාව දාලා මොනවත් ලියන්නේ. හරි? එක ස්ථානයේ සිට වම් අතට හරි? එක ස්ථානයේ සිට වම් අතට
පිළිවෙලින් ස්ථාන 3 බැගින්. පිළිවෙලින් ස්ථාන 3 බැගින්. හරි? පිළිවෙලින් ස්ථාන 3 බැගින්. ඉලක්කම් එක ස්ථානයේ වම් මත සිට ඒටි කියන්න පුළුවන් නම් එක ස්ථානයේ සිට හරි එක ස්ථානයේ සිට වම් අතට පිළිවෙලින් වම් අතට පිළිවෙලින් වම් අතට පිළිවෙලින් ස්ථාන 3 බැගින්. හරි? එක ස්ථානයේ සිට වම් අතට පිළිවෙලින් ස්ථාන 3 බැගින්. ස්ථාන 3 බැගින්. ඉලක්කම් කාණ්ඩවලට වෙන්කර ලියනු ලැබේ. ඉලක්කම් කාණ්ඩවලට වෙන්කර ලියනු ලැබේ. හරි? ආයෙ මං කියනවා එක ස්ථානයේ සිට වම් අතට පිළිවෙලින් එක ස්ථානයේ සිට වම් අතට පිළිවෙලින් ස්ථාන 3 බැගින්. ස්ථාන 3 බැගින්. ඉලක්කම් කාණ්ඩවලට වෙන්කර ලියනු ලැබේ. ඉලක්කම් කාණ්ඩවලට වෙන්කර ලියනු ලැබේ. කාණ්ඩවලට වෙන්කර ලියනු ලැබේ. හරි? කාණ්ඩවලට වෙන්කර ලියනු ලැබේ. මෙසේ ලිවීම මෙසේ ලිවීම මෙසේ ලිවීම මෙසේ ලිවීම එම සංඛ්‍යාව මෙසේ ලිවීම එම සංඛ්‍යාව මෙසේ ලිවීම එම සංඛ්‍යාව සම්මත ආකාරයට ලිවීම ලෙස හැඳින්වේ. සම්මත ආකාරයට ලිවීම ලෙස හැඳින්වේ. හරි? සම්මත ආකාරයට ලිවීම ලෙස හැඳින්වේ. හරි? සංඛ්‍යාව මොකක්ද ඉතුරු ටික? ඕන් ආයෙ කියනවා පුතේ එක ස්ථානයේ සිට වම් අතට පිළිවෙලින් ස්ථාන 3 බැගින්. ස්ථාන 3 බැගින් ඉලක්කම් කාණ්ඩවලට වෙන්කර ලියනු ලැබේ. ඉලක්කම් කාණ්ඩවලට වෙන්කර ලියනු ලැබේ. හරි? ඒකල තිතක් තියලා මෙසේ ලිවීම එම සංඛ්‍යාව සම්මත ආකාරයෙන් මෙසේ ලිවීම එම සංඛ්‍යාව සම්මත ආකාරයෙන් ලිවීම ලෙස හැඳින්වේ. මෙසේ ලිවීම එම සංඛ්‍යාව සම්මත ආකාරයෙන් ලිවීම ලෙස හැඳින්වේ. හරි පුතේ? හරි. උතර අහගන්න දරුවෝ දැන්. හරි. දැන් ඔය ලියපු ඒවා වැඩක් නැහැ. ලියන ඒවා වැඩක් නැහැ. ගණන් කියන්නේ හදන්න එපා ඒ දරුවෝ නේද? හරි. හොඳට අහගන්න. හරි. එතකොට පුතේ අපි මොකද කරන්නේ? අපි ටිකක් ලොකු වෙනවානේ. හරි. ඔහොමම ඉන්නේ නැහනේ. අපි ටිකක් මේ ලොකු වුණාට පස්සේ ඔයා එච්චර ගාණක් නැහැ. ඒත් අපි ලොකු වුණාට පස්සේ පොඩි ඉඩක් එනවා. දැන් මම ලියද්දි පුතේ ටිකක් සංඛ්‍යා ලියද්දි 3 එහා පැත්තේ ඉඳන් දකුණු පැත්තේ ඉඳන් මම අතර පොඩ්ඩක් ක්ලියර් වෙනවා ඒක. හරි පොඩ්ඩක් ක්ලියර් වෙනවා. හරි. එතකොට පුතේ ඕක දැන් මං කිව්වා කියන මෙහෙම තිබ්බා කියන්නකො. හරි කොහොම තිබ්බා. හරි. මං කියනවා ඕක ලියන්න කියලා.
අපි කම්මැලි කමට පුතේ කමා ටිකක් දානවා. කමා ටිකක් දාන්න. හරිනේ? 3යි කමාවක් 3යි කමාවක් 2යි කමාවක් කියනවාද නෑ පුතේ. මෙහාට එන්නේ. හරි? මෙතන 4ක් තිබ්බොත් ඕන් 3යි කමාවක් එනවා. හරි? කොහොම ලියනවා? හරි? මේකට කියනවා පුතේ සාමාන්‍ය. සාමාන්‍ය මෙහෙමත් ලියනවා අපි. සාමාන්‍ය මේ විදිහට ලියනවා. ක්‍රමා දාලාත් ලියනවා පුතේ. මේකට කියනවා සාමාන්‍ය ආකාරය. ආකාරය. හරි? එතකොට මම මේක සම්මත ආකාරයෙන් ලියන්නේ කොහොමද කලාප වලට වින් කරලා? පොඩි හිදසක් තිබ්බා. පොඩි හිදසක් තිබ්බා. දැක්කනේ මේ මෙතන හිදසක් තියෙනවා මෙතන හිදසක් තියෙනවා. මේකට කියනවා මොකද්ද? සම්මත ආකාරය කියනවා. සම්මත ආකාරය කියනවා. හරි තේරුණානේ? ක්‍රමා දාලා ලියන එකක් කියනවා සාමාන්‍ය ආකාරය. ඒක පිළිගන්නවද? ඒක පිළිගන්නේ නැහනේ. සම්මත ආකාරය තමයි පිළිගන්නේ. ඇයි මතක නැහැ සම්මත ඒකකය කියලා එහෙම කිව්ව පුතේ. හරි? ස්කන්ධයේ මධ්‍ය සම්මත ඒකක. හරි? බරමණින සම්මත ඒකක. නිව්ටන්. මතකයිනේ? එහෙම කියලා දුන්නේ මම. ඒ වගේ මෙන්න මේ ඉලක්කම සංඛ්‍යාව ලියන කලාප වලට වෙන් කරලා ලියන සම්මත ආකාරය තමයි මේ. හරි? සම්මත ආකාරයේ විස්තරක් කියලා ලියන්න ඕනේ. හරි? දැන් මම සාමාන්‍ය ආකාරයට දෙනවා. හරි? සාමාන්‍ය ආකාරයට දෙනවා ඉලක්කම් ටිකක්. ඔයාලා සම්මත ආකාරයට ලියන්න ඕනේ. වගුවක් ගහන්න. සාමාන්‍ය ආකාරය. හරි ප්‍රශ්නයක් විදිහටම දාගන්නකො පුතේ. දැන් ප්‍රශ්නාංක කීයද? ඕක යටතේ සංඛ්‍යා කලාප යටතේ ප්‍රශ්නාංක 1නේ පුතේ. හරි? 1නේ. හරි? 1 දාගෙන ලියන්න. 1 දාලා වගුව ලියා ගන්න. සාමාන්‍ය ආකාරය ඊට පස්සේ ලියනවා සම්මත ආකාරය. සම්මත ආකාරය. සම්මත ආකාරය. මම දෙනවා සාමාන්‍ය ආකාරයෙන්. ඔයාලා හොඳට පිටුව ඉඳ ගන්න පුතේ. මේ පැත්තටම ගන්න අර රූලෙන් මේ පැත්තත් එක්ක අල්ලලා ගන්න. හරි? ඒකලා දෙකට බෙදන්න. මේ පැත්තේ චුට්ටක් ඉඳ තියෙන්න ඕනේ. අයි මේ පැත්තේ පොඩි හිටනක් තියන්න එපා පුතේ. මේ පැත්තට පොඩ්ඩක් වැඩියෙන් තියලා මේ පැත්තට අඩුවේ ගාක් අඩු කරන්න එපා. සාමාන්‍ය ගානක් නෙමෙයි. ඕන් දැන් මම දෙනවා පළවෙනි එක. පළවෙනි එක ඕනේ 1 2 දාන්න ඕනේ නැහැ. හරි. මේක ලියන්න. මේක ක්‍රමා දාන්න ඕනේ පුතේ. මේක ක්‍රමා දාන්න. හරි. මේක ක්‍රමා දාන්න. හරි. ඒවත් මම දාන්නේ. හරි. සාමාන්‍ය ආකාරයෙන් ලියද්දි ක්‍රමා දානවනේ. මේකේ ක්‍රමා ටික දාන්න. ඒවත් මම දාන්නේ. හරි. ඔයාලා තමයි දාන්නේ. හරි පුතේ. ඔය ටික කරන්න බලන්න. හරි. ක්‍රමා දාන්න ඕනේ මේ පැත්තේ තියෙන ඒවට මම කියන්නේ සාමාන්‍ය ආකාරයෙන් ලියද්දි ක්‍රමා දාන්න. හරි? සම්මත ආකාරයෙන් ලියද්දි පොඩි හිස්තනක් තියෙනවා පුතේ. හරි? හතයි 29 7යි 31 වෙනකම් වෙලාව දෙන්න. 7යි 31 කියන්න බලන්න.
විනාඩියක් තියෙනවා ඉක්මනට ලියන්න ඉක්මනට. 3 කොටවල් ගහන්න තියෙන නේ පුතේ. 3 කොටවල් ගහන්න තියෙන. ඔය පැත්තින් නන්ද ගහන්නේ. අර පැත්තින් නම් මෙහාට තමයි ගහන්නේ. දකුණු අත පැත්තේ ඉඳන් වම් අත පැත්තට කොටවල් ගහගෙන යනවා. 3 කොටවල් ගහගෙන. සර් ලිව්වා. හරි පුතේ මයික් ආය ඔන් කරන්න එපා. හරි. මයික් ඔන් කරන්න එපා ආය. හරි. මයික් ඔන් කරන්න එපා. හරි. මම දීලා තියෙන වෙලාවේ මම කරනවා. හරි 7:31යි. හරි. සාමාන්‍ය ආකාරයෙන් ලියද්දි මම කව ක්‍රමාදාරණි කියලා. මෙතෙන්ට කමාවක් එනවා මෙතෙන්ට කමාවක් එනවානේ. එතකොට මෙතන ලියනවා 252. හරි. ඊළඟ සංඛ්‍යාව 234. හරි. පොඩි හිතසක් තියෙනවා මේ. පොඩි හිතසක් තිබ්බා. හරි. ඒකල හිතසක් තිබ්බා 2. මෙතෙන්ට කමාවක් දානවා නෑ නෑ. හරි. හරි නම් හරි දාගන්න. හරි නම් හරි දාගන්න. මේ 3යි 1යි එන්නේ. හරි. ඒක ලියනවා. හරි. මෙතන තමයි කමාව වෙන්නේ. හරි. මෙතනට එනවද කමාවක්? මෙතනට එන්නේ නැහැ. මෙතනට කමාවක් දාපු කට්ටිය වැරද්දක් දාගන්න. මෙතනට. හරි එතනට එන්න. මෙහෙම තමයි තියෙන්නේ. මෙතන ඉස්තරක් තියෙනවනේ නේ. හරි දාගන්න හරි කට්ටිය. හරි කට්ටිය හරි දාගන්න. හරි. දැක්කනේ මෙතන තමයි කමාව මෙතන කමාවයි මෙතන කමාවයි එන්නේ ඉස්සරහට කමාවක් එනවද නෑ ඉස්සරහට කමාවක් එන්නේ නෑ දැන් හරි 0.34 282 තියෙනවා 7 තියෙනවා හරි මෙහෙම තමයි දැන් මේක මොකද්ද සම්මත ආකාරය පුතේ මේ මොකද්ද කරලා තියෙන්නේ කලාප වලට වින් කරලා තමයි ලියලා තියෙන්නේ හරි ඊළඟ එක 82 හිස්තැනක් 624. එහෙම තමයි මේ මෙතනින් තමයි කමාව වෙන්නේ. හරි. සම්මතාකාරයේ මේක තමයි හරි විදිහ. හරි. හරි මේකත් හරි. ඒ වුණාට මීට වැඩිය භාවිතා කරන්න පුතේ මේ ක්‍රමය තමයි ඔයාලා භාවිතා කරන්නේ. හිස්තැනක් කියලා. හරි මම කමා දාන්නම් මේ. කොහොමද තමයි කමා තුනයි 721 එනවා. හරි. 562 එනවා. 364 එනවා. හරි ඊට පස්සේ 3 එනවා හිස්තැනක් තියලා තමයි 3 හරි දැක්කා නේද හිස්තැනක් තියෙනවා හරි 210 587 හරි හිස්තැනක් තියෙන්න ඕනේ 345 72 දැක්කනේ හිස්තැනක් තියෙනවා හරි කට්ටිය හරි දාගන්න බලන්න දාගන්න හරි මේ 3න් කැඩුවා මෙතන කමාවක් තියෙනවා 3න් කැඩුවා කමාවක් 3න් කැඩුවා කමාවක් එහෙනම් 72 හිස්තනක් 345 හිස්තනක් 687 හිස්තනක් 210 හරි හරිනේ පුතේ හරි නම් හරි දාගන්න වැරදි කට්ටිය හදාගන්න මම හිතනවා වැරදි නැතිව ඇති කියලා කවුරුත් දක්ෂ ළමයි ඉන්නේ නේ දක්ෂ ළමයි හරි පුතේ එහෙනම් දෙවැනි ප්‍රශ්නේ ලියා ගන්න. දෙවැනි ප්‍රශ්නේ ලියන්න. හරි. හරි මේක මකනවා පුතේ. හරි මකනවා. දැන් ඔයාලා දැන් ඉඳන් ලියන්නේ කොහොමද? සංඛ්‍යා. මෙන්න මේ ක්‍රමයට තමයි ලියන්නේ පුතේ. හරි. මේ ක්‍රමයට තමයි සංඛ්‍යා ලියන්නේ. හරි. උගාක් හිතස් තියන්නේ නැහැ පුතේ. හරි. උගාක් හිතස් තියන්නේ 2 හිතසක් තියෙනවා. 2 හිතසක් හරි එහෙනම් මකනවා හරි නැතුවද හරි දෙවෙනි ප්‍රශ්නේ ලියා ගන්න දෙවෙනි ප්‍රශ්නේ පහත සඳහන් සංඛ්‍යා පහත සඳහන් සංඛ්‍යා කලාප ක්‍රමයට ලියන්න හරි කලාප ක්‍රමය කියන්නේ පුතේ සම්මත ආකාරය වරහන් ඇතුලේ දාගන්න සම්මත ආකාරය කියලා
හරි වරහන් ඇතුලේ දාගන්න සම්මත ආකාරය පහත සඳහන් සංඛ්‍යා කලාප ක්‍රමයට ලියන්න වරහන් ඇතුලේ දානවා සම්මත ආකාරයට කියලා දාගන්න. එතකොට සම්මත ආකාරයට ලියන්න කිව්වද ලියන්නේ කලාප වලට බෙදලානේ. ඒකට කලාප ක්‍රමය කියලා කියනවා සම්මත ආකාරය කියලා කියනවා. හරි. පළවෙනි සංඛ්‍යාව ලියලා ඉස්සන තියාගෙන ඔයා කලාප ක්‍රමයට ලියන්න. හරි. 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 ලියන්න බලන්න. කලාප ක්‍රමයට සම්මත ආකාරයට තමයි ලියන්න තියෙන්නේ. හරි. ලියන්න විනාඩියක් දෙන්න විනාඩියක් 7:36 7:37 වෙද්දි ලියන්න කරගන්න හරියට. තුනයි තියෙන්නේ. පහත සඳහන් සංඛ්‍යා කලාප ක්‍රමයට ලියන්න තියෙන්නේ බුද්ධි. හරි. සම්මත ආකාරයට. ක්‍රමාදානවද? ක්‍රමාදාන්න නෑ පුතේ. හරි. විදසක් තියෙනවද? ඔව් විදසක් තමයි කියන්නේ. කවුරුත් මයික් ඔන් කරගන්න එපා පුතේ. මයික් ඔන් කරන්න එපා. මම මේ වෙලාවට බලනවා. හරි. 7:38 වෙනකන් දෙන්න. හරි අපි බලමු දැන්. හරි. හරි. මම දැන් මෙතනම ලියනවා පුතේ. මේ මෙතන ලියනවා. හරි. 272 තමයි අන්තිමේට තියෙන්නේ. හරි. හරි. 626 ඕම් ලිව්වා. හරි. මේක තමයි මේක තියෙනවා නම් හරි දාගන්න. හරි දාගන්න මේ 227 වෙනම තියෙනවා 600 වැරදි. මම ලිව්වා වැරදි. නෑ හරිනේ. 626 හරි. එහෙම තිබ්බොත් තමයි හරි. හරි. මම කඩනවා මේක. හරි මේ ඉස්සෙන් තියෙනවා මේ. එක්කනේ. හරි. හරි දාගන්න පුතේ. හරි කට්ටිය හරි දාගන්න. කලාප වලට වෙන් කරලා ලියන්න. 3න් 3 බෙදුවේ කොහේ ඉඳන්ද බෙදන්නේ? අර පැත්තේ ඉඳන් බෙදන්නේ. මේ පැත්තේ ඉඳන් බෙදුවොත් වැරදිද සර්? ඔව් මේ පැත්තේ ඉඳන් බෙදුවොත් වැරදිද? එහා පැත්තේ ඉඳන් තමයි අපි හැමතිස්සෙම බෙදන්නේ. ඒක හොඳට මතක තියාගන්න. කලාප වලට වෙන් කරද්දී සංඛ්‍යාවේ දකුණු අත පැත්තේ ඉඳන් තමයි බෙදාගෙන ඉන්නේ. වම් අත පැත්තට වෙනකම්. හරි. මේ ඉඳන් තමයි බෙදීමේ. එතකොට හැමතිස්සෙම මේ දකුණු අත පැත්තේ තියෙන එකේ 3ක් තියෙන්න ඕනේ. හරි. මේක අඩු වෙන්න පුළුවන්. මේ පැත්තේ 7යි තියෙන්නේ. මේ 247. 74. ඒක 3යිනේ. හරි. දෙකක් තියෙන්න පුළුවන්. එකක් තියෙන්න පුළුවන්. හරි. හරිනම් හරි දාගන්න. හරිනම් හරි දාගන්න. හරි. හරි. මකන්න. තුනෙන් 3 තමයි තියෙන්න ඕන. හරි. ඒවල ලේසි ඒවනේ. හරි. දැන් කියනවා පුතේ අලුත් එක්ක තමයි. හරි. දැන් ඔයාලා සංඛ්‍යා දැන් කලාප වලට වෙන් කරානේ පුතේ සංඛ්‍යා. අන්නේ කලාප මොනවද කියලා අඳුර ගන්න බැරිවි. අපි දැන් ස්ථාන හොයාගත්තානේ. එක ස්ථානය, දස ස්ථානය, සිය ස්ථානය, දහ ස්ථානය, දසදහ ස්ථානය කියලා ස්ථාන ටික හරි. දැන් අපි කලාප වල නම් කියන්නේ. හරි. හරි පුතේ. දැන් මම කියනවා සංඛ්‍යාවක්. හරි පුතේ සංඛ්‍යාවක් ලියුවා. සංඛ්‍යාවක් ලියුවා. හරි. දැන් මේක එක කලාපයක්. මේක තවත් කලාපයක්. මේක වෙනම කලාපයක්. මේක වෙනම කලාපයක්. හරි. මේ කලාප දැන් කීයක් තියෙනවද මේකේ? කලාප තියෙනවා පුතේ 1 2 3 4. කලාප 4ක් තියෙනවා.
ඔන්න ඔය කලාප වල නම් තමයි මම දැන් කියන්න යන්නේ පුතේ. හරි. මෙන්න මේ කලාපේ කියනවා පුතේ. ඒකක කලාපය. ඒකක කලාපය. හරි. මේකට කියනවා දහස් කලාපය. දහස් කලාපය. හරි. මෙන්න මේකට කියනවා පුතේ මිලියන කලාපය. මිලියන කලාපය. හරි. මේකට කියනවා බිලියන කලාපය කියලා පුතේ. කලාපය. හරි. මේක දාගන්න. පොතේ දාගන්න පුතේ. හරි. සංඛ්‍යාවක් ලියලා මෙතන සංඛ්‍යා තුනක්ම එක දාන්න පුතේ. ඕක ලියන්නකො. හරි. මේක ඇවිල්ලා එක සංඛ්‍යාවක්. එක සංඛ්‍යාවක් කලාප වලට වෙන් කරලා ලියලා තියෙන්නේ. හරි. කලාප සම්මත ආකාරයෙන් ලියලා තියෙන සංඛ්‍යාවක්. ඒකේ මෙන්න මේ සංඛ්‍යා තුනට කියනවා මේ පැත්තෙම තියෙන සංඛ්‍යා තුනට කියනවා ඒකක කලාපය. හරි. සංඛ්‍යා තුන තමයි. සර් ඔක ලියා ගන්න ඕනේද? ඔව් ලියා ගන්න ඕනේ. ලියා ගන්න. හරි. මේක ඒකක කලාපය, මේක දහස් කලාපය, මේක මිලියන කලාපය, මේක බිලියන කලාපය. හරි. දැන් තේරුණානේ මේ කලාප පුතේ. කලින් කතා කරේ ස්ථාන. එක ස්ථානේ, දස ස්ථානේ. එතකොට මේක එක ස්ථානේ, දස ස්ථානේ, සිය ස්ථානේ, දහස් ස්ථානේ, දසදහස් ස්ථානේ. හරි. එහෙම තමයි යන්නේ පුතේ. සිය දහස් ස්ථානේ. එහෙම හොඟක් එනවා. මේ පැත්තට එනවා. හරි. 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 කියන ඒකක කලාපය, දහස් කලාපය, මිලියන කියනවනේ. මිලියනයක් ඇදිලා. එහෙම කියනවද? මිලියනයක් ඇදිලා. හරි. බිලියනේ ඊට පස්සේ මිලියනේට වඩා බිලියනේ ලොකුයි පුතේ. හරි. එහෙම තමයි. මේ සංඛ්‍යා තුනටම කියනවා මේ සංඛ්‍යා තුනම ගත්තාම එක කලාපයක්. ඒක කියන ඒකක කලාපය. හරි. මේක දහස් කලාපය. මේක මිලියන කලාපය. බිලියන කලාපය. හරි පුතේ. හරි. හරි පුතේ. දාගන්න පුතේ. දාගන්න හිමීට දාගන්න. හරි පුතේ. දාගත්තනේ. හරි. දැන් මේ සංඛ්‍යාව කියවන්න try කරන්න පුළුවන්. දැන් ඔයාලා කලාප දන්නවනේ පුතේ. දැන් ඉස්සර කිව්වොත් ලක්ෂ වලින් ලක්ෂ 10යි ලක්ෂ 20යි දැන් ලක්ෂ කතා නෑ පුතේ. හරි. මිලියන බිලියන දහස් එහෙම තමයි යන්නේ. ඕම් බලන්න කියවන්නේ. 642 බිලියන. හරි. 642 බිලියන. හරි. 365 මිලියන. හරි. 365 මිලියන 427,000 327 තේරුණානේ? තේරෙයි වල දෙකක් තුනක් කියලා තේරෙයි. මොකද 642 බිලියන. හරි. 642 බිලියන
365 මිලියන. හරි 365 මිලියන 427,000 327. හරි මේ සංඛ්‍යාව කිව්වා මිලියන දැන් මේ සංඛ්‍යාව කිව්වා මිලියන 365 මිලියන හරි 427,000 427,000 නෙවෙයි 427 කියලා එන්නේ 427,000 7,000 හරි 365 මිලියන 5 හරි 365 මිලියන කිව්වත් හරි 365 මිලියන එහෙමත් හරි 365 මිලියනත් හරි 365 මිලියනත් හරි හරි 365 මිලියන මේකේ 642 බිලියන තියෙන්නේ මොකද්ද? කියන්න පුතේ මොකද්ද දරුවෝ කියන්නේ පේන්නේ නැද්ද පුතේ හරි බය වෙන්න එපා පුතේ අහන්නකෝ මලිත් හර්ෂ මේ පුතේ අද වීඩියෝ එක දානවා මම වීඩියෝ එක බලන්න හරි වීඩියෝ එකත් බලන්න ඒතර පේන්නේ නැති ප්‍රශ්න ඔක්කොම ප්‍රශ්න තුන් පාරක් හරි බලන්න පුළුවන් හරි තුන් පාරක් හරි බලන්න පුළුවන් හැබැයි පුතේ වීඩියෝ එක වෙන තැන් වලට ෂෙයා කිරීමෙන් වලකින්න ඕනවා හරි වෙන තැන් වලට ෂෙයා කිරීමෙන් වලකින්න සර්ලා ඔයාලා දැකලා නැහැ වීඩියෝ දානවද එහෙම සර්ලා එහෙම වීඩියෝ දානවා අඩුයි මම දැම්මට හුඟක් සර්ලා එහෙම දාන්නේ නැහැ වීඩියෝ හරි වීඩියෝ දානවා අඩුයි මම දැන් වීඩියෝ එකක් දානවා පුතේ ඒක වීඩියෝ එක බලලා හරි වීඩියෝ එකක් බලන්න පේන්නේ නැති වුණාට පේන්නේ නැති වෙන්න පුළුවන් සිග්නල් ප්‍රශ්න වෙනවනේ පුතේ මේ දවස්වල ඔක්කොමලා යන්නේ පාවිච්චි කරනවනේ හරි එතකොට පුතේ පොඩ්ඩක් ස්ලෝ වෙනවා අන්න ඒකයි ප්‍රශ්නේ හරි මේ බෝඩ් එකේ ලියලා තියෙන්නේ පුතේ 642 හිස්තනක් 365 හිස්තනක් 427 හිස්තනක් 327 කියලා ඉලක්කමක් ලියලා තියෙනවා සංඛ්‍යාවක් ලියලා තියෙනවා ඉලක්කම නෙවෙයි සංඛ්‍යාවක් ලියලා තියෙනවා කලාප වලට වෙන් කර. මේ කලාප මන් දකුණු අත පැත්තේ ඉඳන් බෙදාගෙන ආව 3න් 3 පොඩවල් ගහලා තියෙනවා. හරි. එතකොට දකුණු පැත්තේ තියෙන ඉලක්කම් 3. දකුණු පැත්තේම තියෙන ඉලක්කම් 3ටම කියනවා ඒකක කලාපය කියලා. ඊළඟ ඉලක්කම් 3ට කියනවා දහස් කලාප. ඊළඟ 3ට කියනවා මිලියන කලාපය. ඊළඟ 3ට කියනවා බිලියන කලාපය. හරි. මිලියන කලාපය කියලා කියනවා. පුතේ හරියයි තව චුට්ටකින් හරියයි. එහෙම ඉන්නකො. හරි. සිග්නල් ප්‍රශ්න ඔය තියෙන්නේ. සිග්නල් ප්‍රශ්න. හරි. බය වෙන්න බා වීඩියෝ එකේ ප්‍රශ්නයක් දෙන්න. වීඩියෝ එක දාපුවම ඔයාලා දෙපාරක් තුන් පාරක් බලලා වැඩේ කරගන්න ඕනේ. හරි. එහෙම තමයි දැන් මේක පොඩි ප්‍රශ්න තියෙනවා පුතේ. හරි. ප්‍රශ්න තියෙනවා. හරි. ඔයාලා අර YouTube එක පැකේජ් එක දාගන්න. එතකොට මාසෙටම කීයද 249ක් කොහෙද දාන්න ඕනේ පුතේ? 249ක් මට මතකයි. එතකොට මාසෙටම හරි මාසෙට ඔයාලට ඕන එකක් බලන්න පුළුවන් පුතේ එතකොට ඕන එකක් බලන්න පුළුවන්. එතකොට YouTube free නැත්තම් කාඩ් හැමදාම 100ක් දානවා 50ක් දානවා. එහෙම කරන්න ඕනේ නැහැ. 249ක රීලෝඩ් එකක් දාන්න. හරි 249ක රීලෝඩ් එකක් දාගන්න. හරි ඩයලොග් නම් මොබිටෙල් වලක් තියෙන මට දන්නේ නැහැ ඒක නම්. හරි ඒතකොට ඔයාලට ලේසි. ඒක දාගත්තාම ලේසි. හරි හරි පුතේ. දැන් මම මේක කියවන හැටි කියවනේ. 642 බිලියන 365 මිලියන 365 මිලියන 400 එහෙමත් හරි 365 මිලියනත් හරි 365 මිලියනත් හරි 427,327 මම තව එකක් ලියන්න හරි තව එකක් ලියනවා මේක ලියමුකෝ අපි ටිකක් වෙනස් එකක් ලියමු හරි හරි. දැන් කියන්න බලන්න මේකේ කලාප තුන. මේකේ කලාප තුන ලියන්නේ නැහැ. හරි. මේක ලියාගත්තානේ. මේක ලියාගත්තා. මේකේ කලාප තුන මේක ඒකක කලාපේ. මේක දහස් කලාපේ. මේක මිලියන කලාපේ. මිලියන කලාපේ. තව ඉලක්කම් දෙකක් අඩු වෙනවා. ඒකට කවන්නේ. ඒත් මිලියන කලාපේ තමයි. මේක කොහොමද කියන්නේ? හරි. මේක ඒකක කලාපේ. මේක දහස් කලාපේ මේක මිලියන. මම ලියන උඩින් ටිකක් ලියන්න. මිලියන කලාපේ දහස් කලාපේ ඒකක. හරි. මේක මොකද්ද? 2 මිලියන කියනවාද? එහෙම කියන්නේ නැහැ. දෙමිලියන කියලා කියන්නේ. දෙමිලියන. හරි දෙමිලියන 365,000. 365,000. දැක්කනේ? 365,000. 627. 365,000. 365,000 627. 627 පුතේ. හරි තේරුණානේ? මිලියන
365,627 දැක්කනේ කියව හැටි හරි දෙක මිලියන කියනවා 2 මිලියන කියන්නේ නෑ පුතේ දෙමිලියන කියලා කියනවා දෙමිලියන 3 මිලියන හරි 4 මිලියන 5 මිලියන 5 මිලියන කියන්නේ නෑ පුතේ 5 මිලියන හරි එහෙම තමයි කියන්නේ තේරෙනවා කියද්දි තේරෙනවා පුතේ ඒක නිකන් මේ එනවා ඒක හරි එහෙනම් පුතේ මේක දාගත්තනේ ඔයාලා මේක දාගෙන ලියන්න පුතේ මෙහෙම ලියමු මෙහෙම ප්‍රශ්නයක් දෙන්න මෙහෙම ප්‍රශ්නයක් හරි පහත වගුව පුරවන්න කියලා දාගන්න පුතේ ප්‍රශ්නාංක 2ද පහත වගුව පුරවන්න මම දෙනවා පුතේ පොඩි වගුවක් හරි ඔයාලට පොඩි වගුවක් දෙන්න හරි වගුව පුරවන්න කියලා හරි වගුව පුරවන්න කියලා හරි පහත වගුව පුරවන්න හරි ක්‍රියාකාරකම 1 කියලා එකක් තියෙන්නේ ක්‍රියාකාරකම 1 පුතේ පිටු අංක 18 පිටු අංක 18 ක්‍රියාකාරකමක් තියෙනව නේද දැක්කද පිටු අංක 18 2.3 අභ්‍යාසයට උඩින් තියෙන්නේ 2.3 අභ්‍යාස උඩින් තියෙනවා ක්‍රියාකාරකමක් හරි දැක්කද කවුරු හරි කියන්න දැක්කන දැක්කා සර්. ඒක කරන්න හරි දැන් මියුට් කරගන්න දැක්කා සර්. හරි මියුට් කරගන්න ක්‍රියාකාරකම කරන්න බලන්න 4 පහත වගුවේ හිස්තැන් පුරවන්න තියෙන්නේ හරි අමන්නේ අර මන් දුන්නේ එක හරි පහත වගුව සම්පූර්ණ කරන්න හරි පළවෙනිට තියෙනවා 63යි 465 හරි 63යි 465 තියෙනවා හරි ලියන්න බලන්න මොකක්ද ඔය තියෙන්නේ හරි සංඛ්‍යා නාමය තමයි ලියන්න තියෙන්නේ දැන් බලන්න ඕනේ මේක ඒක කලාපේ මේක දහස් කලාපේ එහෙනම් මේක ඉන්නේ දහස් වලින් තව එකක් තිබ්බොත් තව සංඛ්‍යාවක් තිබ්බොත් මිලියන කලාපේ හරි ඔයාලා එහෙනම් ඔය ඕක කරන්න කලින් හරි පුතේ අමතක වෙනවා වගේ නම් උඩ ලියා ගන්න ඒකක පිටුවේ උඩ පොඩ්ඩක් ලියා ගන්න දැම්ම පොඩ්ඩක් තාම මතක නැහැ ඒකක කලාපයේ දහස් කලාපයේ මිලියන කලාපයේ බිලියන කලාපයේ කියලා පොඩ්ඩක් උඩින් අර පොතේ රූලෙන් උඩ පොඩ්ඩක් ලියා ගන්න හරි ඕන්න හරි මතක නැහැ වගේ ඒකල බලන්න මේක ඇවිල්ලා දහස් නේ 63465 ඒක නම් සාමාන්‍ය කියවන්න පුළුවන් පුතේ 63465 හරි කරන්න බලන්න මං දෙනවා විනාඩි 7:53යි 7:54 වෙනකන් දෙනවා පුතේ අපිට වෙලාව වටිනවා පුතේ ක්ලාස් කාට හරි ක්ලාස් තියෙනවද දැන් මේ වෙලාවට 8ට කාට හරි තියෙනවනම් මට කියන්න පොඩ්ඩක් තියෙනවනම් කියන්න තියෙන කට්ටිය විතරක් කියන්න ක්ලාස් එකක් තියෙනවා සර් කීයට තියෙන පුතේ සර් මට ක්ලාස් එකක් තියෙනවා මොකද්ද පුතේ සර් මගේ 8ට ස්කෝල් ක්ලාස් එකක් තියෙනවා හරි 8ට ඉවරයි පුතේ සර් මගේ 8ට වෙද්දි ඉවර කරමු ක්ලාස් එකක් තියෙනවා. මොකද්ද හරි සර් 8ට ඉවරයි හරි සර් 8ට ඉවරයි පුතේ පැය 2යිනේ හරි බය වෙන්න එපා දැන් පුතේ අද හරි දැන් ඔයාලට කරලා ඉවරයි හරි කරලා ඉවරයි කියන්නේ ඉවරම නෑ පුතේ හරි දැන් දෙවෙනි පාඩමනේ ඒකලා තුන්වෙනි පාඩම කරාට පස්සේ ඔයාලට පේපර් එකක් හම්බ වෙනවා හරි තුන්වෙනි පාඩම කරාට පස්සේ පේපර් එකක් හම්බ වෙනවා ලියන්න හරි ඒක ලියලා සාකච්ඡා කරලා තමයි අපි හතරවෙනි පාඩම පටන් ගන්න හරි ඉවර නෑ තාම පළවෙනි පාඩමත් තාම ඉවර නෑ හරි ඉවර නෑ කියන පේපර් එක කරාට පස්සේ තමයි ඉවර වෙන්නේ ඉවර වුණාට පස්සේ අමතක කරනවද නෑ අමතක කරන්න බෑ දිනුජය නිපුන් වීඩියෝ එක දාන්නම් පුතේ වීඩියෝ එක දානවා බය වෙන්න එපා බෝඩ් එක පේරුන්නේ නැති වුණාට බය වෙන්න එපා වීඩියෝ එක දාන්නම් හරි දැනට අහගන්නකො හරි දැනට අහගන්නකො දැනට පොඩ්ඩක් අහගන්න පුතේ මම වීඩියෝ එක දානවා වීඩියෝ එක අද හවස් වෙනකොට දානවා හරි බලන්න විද්‍යාව ඉස්කෝලේ විද්‍යාව එකෙන් දාන්න තියෙනවනේ මට
ඉස්කෝලේ විද්‍යාවේ කී වීඩියෝ එකයි දෙකම දාන්න. හරි. මේක ඉස්කෝලේට සම්බන්ධ කරගන්න එපා පුතේ. හරි. මේ පන්තියේ පුතේ ඕන අපේ ඉස්කෝල ළමයින්ට නෙමෙයි ඕන ළමයින්ට සහභාගී වෙන්න පුළුවන් ගණිතේ පන්තියට. හරි. ගණිතේ පන්තියට ඕනෑම පාසලක දරුවෙක්ට සහභාගී වෙන්න පුළුවන්. විද්‍යා ක්ලාස් එකේ වීඩියෝ එක දානවද සර්? ඔව් විද්‍යා පන්තියේ ඉස්කෝලේ එක දානවා පුතේ. ඉස්කෝලේ එකක් දානවා. හරි. පුතේ ඔයාලා අර සල්ලි ගෙවලා තිබ්බ කට්ටිය මට සල්ලි බැඳලා තිබ්බ කට්ටිය මට එවන්න ඕනේ. රිසිප්ට් එක හරි. හරි. ඔයාලා සල්ලි බැඳලා කියලා හරි මට දැන් 4 දිනක් කොහොමද දාලා තිබ්බා. හරි. ඒ වුණාට 3 දිනයි මට එවලා තිබ්බා. හරි 4 ගන්නෑ හරි. පොඩ්ඩක් මට වැටලා තිබ්බා. හරි. පොඩ්ඩක් එහෙම දැම්මනම් පුතේ මට එවන්න. හරි. නම හරි මැසේජ් එකක් දාන්න. පර්සනලි මැසේජ් එකක් දාන්න. හරි පුතේ හරි ඒක වැඩක් නෑ කරන්නේ මම මහජන ඔයා ගන්න බෑනේ පුතේ දිනුවක් තියෙනවද? මොකක්ද දරුවෝ ෆර්නෑන්ඩෝ කියන්නේ තිෂාන් මැසේජ් එකක් දාන්න පුතේ පේන්නේ නෙවෙයි ඇහෙන්නේ තිෂාන් කියන්නේ තිෂාන් නේද හරි පුතේ ක්‍රියාකාරකම් බලමු ක්‍රියාකාරකම් බලමු හරි බලන්න මේ සංඛ්‍යාව ගොඩවල් දෙකක් තියෙනවා මොකක්ද දරුවා හරි පුතේ තව චුට්ටයි තියෙන්නේ සර් මහජන බැංකුවේ දිනුවක් තියෙනවද? වීඩියෝ එක දානවා පුතේ වීඩියෝ එක දානවා අද දානවා දැන් තව ටිකකින් දානවා කලබල වෙන්න එපා මේකට කලබල වෙන්න එපා හරි ඔයා කියන දේවල් මට පැහැදිලි නෑ හරි මම වීඩියෝ එක දානවා බය වෙන්න එපා කිසි දෙයකට අද දානවා වීඩියෝ එක හරි ඒක වීඩියෝ එක බලලා ඔයාලා හරි මොනවද දැන් ඔක්කොම අමතක කරන්නකෝ මම අවශ්‍ය දේවල් ගෲප් එකට දාන්නම් දැන් ඔක්කොම අහගෙන ටක් ගාලා අර අටට තියනවා කියවනේ පන්ති අර ළමයින්ට හරි 63000 මෙතන බලන්න පුතේ 3 කියලා කියුනේ 3 කියලා කියුන්නේ 63465 ඕම් ඔහම තියෙනවනම් හරි දාගන්න 63465 කියලා තියෙනවා හරි 63465 හරි ඊළඟ එක 71.25 ආම් බලන්න මේක 71,000 දෙන්නේ නෑ 71 කියලා එන්නේ පුතේ 1 කියලා එන්නේ 71,000 කියලා එන්නේ 71,000 මෙතන බිංදුව 5 71,000 පුතේ 5 මේ 5නේ මේක 465 මේක නිකම්ම 5 හරි 71,005 පුතේ මේ හරි 71,005 ඊළඟ එක තියෙනවා 125යි 368 ඕම් බලන්න 125ද නෑ 125 මොකද බලාගන්න 20 පන් පුතේ 125,368 හරි නම් හරි දාගන්න 368 300කුයි 300කුයි තියෙනවා පුතේ 300කුයි 300කුයි තියෙනවා ලියන්න බලන්න මේක මොන කලාපේද බැලුවා දහස් කලාපේ මේක මොන කලාපේද ඒක කලාපේ නේද මේක දහස් කියලා එන්න ඕනේ 300,000 පුතේ දහස් හරි දැක්කා 300,000 මෙතන 300,000 පුතේ 300,300 හරි පුතේ දැන් 8යිනේ වෙලාව මම අදට ඔතනින් නවත්තනවා හරි ඔයාලා පුතේ හරි කරන්න ඕනේ
කරන්න ඕනේ අභ්‍යාස ටික මම ටක් ගාලා කියන්නම්. විනාඩියක් දුන්න මට. හරි. ඔයාලා කරන්න ඕනේ 2.2 අභ්‍යාසය කරන්න ඕනේ. 2.2 අභ්‍යාසෙට එනකම් කරන්න ඕනේ. හරි. 2.2 අභ්‍යාසෙට එනකම් කරන්න ඕනේ. 2.3 කරන්න එපා. හරි. 2.3 එපා. 2.3න් පල්ලෙහාට එපා. 1.2 වෙනකම් කරන්න. 2.2ක් කරන්න ඕනේ. තේරුණානේ? 1.2 අභ්‍යාසෙත් කරන්න ඕනේ. අර මේ වගුවේ ඉතුරු හිස්තැන් ටිකක් පුරවන්න ඕනේ. හරි? වගුවේ ඉතුරු හිස්තැන් ටිකක් පුරවන්න ඕනේ. 2.2 අභ්‍යාසෙත් කරන්න ඕනේ. හරි? 2.2 අභ්‍යාසෙත් කරන්න ඕනේ. හරි පුතේ දැන් පන්ති තියෙන කට්ටිය යන්න. ආයෙ උගන්නන්නේ නැහැ මොනවා. හරි? පන්ති තියන අය යන්න. කියන්න පුතේ. සර්